තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් විරචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථයෙහි ඇති ප්‍රශ්නමාලාවේ අද තිබෙන්නේ 38 වෙනි ප්‍රශ්නය. දුස්සීලයන් කෙරෙහි පිළිපැදිය යුත්තේ කෙසේද? දුස්සීල සේවනය පාපයක්ද? එතකොට අපි ශ්‍රමණ දුස්සීලය ගැන, ගිහි දුස්සීලය ගැන අපි කතා කළා. දුස්සීල සේවනය පාපයක් නොවේ. දුස්සීලයෙකු හා මිත්‍ර වී ඔහු සීලවන්තයෙකු කිරීමේ අපේක්ෂාවෙන් දුස්සීල සේවනය කරනවා නම් මේ කුසලයකි. එතකොට යම් කිසි අසත්පුරුෂයෙක් සේවනය කිරීම පාපයක් කියලා සඳහනක් නැහැ. ඔහුව හදා ගැනීමේ නිසි මාර්ගයට යොමු කර ගැනීමේ චේතනාවෙන් ඔහුව ආශ්‍රය කරනවා නම් එය මෛත්‍රියෙන් යුක්ත වූ චේතනාවක්, නැත්නම් මෛත්‍රියෙන් යුක්ත ආශ්‍රයයක්. එබඳු යහපත් අදහසක් නැතිව කරන දුස්සීල සේවනයේද පාපයක් නොවේ. තථාගතයන් වහන්සේ විසින් නොඑක් තැන්වල දුස්සීලයන්, අසත්පුරුෂයන් සේවනය නොකළ යුතු බව වදාරා තිබේ. එසේ වදාරා ඇත්තේ දුස්සීලයන් හා මිත්‍රව ඔවුන් හා නිතර හැසිරෙන්නට පටන්ගත් කලෙහි අනිත් තැනැත්තාට දුස්සීලයන් කරන පව්කම් පුරුදු වන්නට ඉඩ ඇති බැවිනි. එතකොට වැරදි වැඩ කරන, ඒ වගේම සමාජයේ පිළිකුල් කරන කටයුතු සිදු කරන යම් පිරිසක්, යම් කෙනෙක් සිටිනවා නම් ඒ අසත්පුරුෂයන් දුස්සීලයන් ආශ්‍රය කරන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන්නේ. අර ආශ්‍රය කාලයක් කරගෙන යනකොට ඔවුන්ගේ ඒ පුරුදු දුස්සීලකම් අපටත් තමාටත් පුරුදු වෙන්නට පුළුවන්කම තියෙන්නට පුළුවන් නිසා. ඇතැම් බුදුන් වහන්සේ දුස්සීලයන් සේවනය නොකළ යුතුයයි වදාරා තිබෙනවාය කියා ශ්‍රමණ දුස්සීලයන්ට දන් දීමත්, ඔවුන් වෙත යාමත්, ඔවුන් හා කතා කිරීමත්, ඔවුන් දෙස බැලීමත් මහා පාපයක් වශයෙන් අනුශාසනය කරමින් නූගත් ජනයා මුලා කෙරෙති. බොහෝ සෙයින් එසේ අනුන්ට අනුශාසනය කරන්නෝ දුස්සීලයෝය. බොහෝ දුස්සීලයෝ තමන්ගේ දුස්සීලකම වසා ගැනීම සඳහා එබඳු බොරු බණ දෙසති. එතකොට අපි කතා කළා කලින් ශ්‍රමණ දුස්සීලය ගැන, ගිහි දුස්සීලය ගැන. එතකොට සමහර අය මේක මහා පාපයක් කියලා ශ්‍රමණ දුස්සීලය හඳුනා ගන්නට ගිහි පින්වතාට ලෙහෙසි නැහැ. ඒ අපි කලින් සාකච්ඡා කළා. නමුත් මෙතන සඳහන් වෙන්නේ එහෙම කිසිම දුස්සීල කියන කාරණයක් තුළ ඒ සේවනයේ පාපයක් නොවේයි. නමුත් ඔවුන් දිහා බැලීමත් පාපයක් කියලා බොරුවට අනුශාසනා කරන්නේ තමන්ගේ දුස්සීලකම් වහගන්න. ඒ වගේම තමනුත් දුස්සීල භාවයට පැමිණිලා තමයි එසේ බොරුවට ඒ අනුශාසනා කරන්නේ. ගිහි දුස්සීලයා දුස්සීලයාමය. ශ්‍රමණ දුස්සීලයා දුස්සීලයාමය. ඒ දෙදෙනාගෙන් ශ්‍රමණ දුස්සීලයා වඩා ගුණවත්ය. ගිහි දුස්සීලයා හොඳටම නපුරුය. එතකොට ශ්‍රමණ දුස්සීලයා කියලා අපි සඳහන් කළේ සතර පරාජිකාවෙන් එකකටපත් වුණු භික්ෂුව. ඒක ගිහි පින්නතුලාට සොයන්නට පුළුවන් කමක් නැහැ. නමුත් අනාගතයේ පහළ වෙන කාසාය කණ්ඨක කියන්නේ ශ්‍රමණ දුස්සීලය. එතකොට ඒ කාසාය කණ්ඨක ශ්‍රමණ දුස්සීලයටත් වඩා ගිහි දුස්සීලයා බොහොම දරුණුයි කියලායි සඳහන් කරන්නේ. බොහෝ ගිහි දුස්සීලයෝ තමන්ගේ දුස්සීලකම යට කරගෙන පැවිද්දන්ගේ සීල් ගැන කතා කරති. අනුන්ගේ සීල් ගැන සොයන්නට උවමනා කරන්නේ තමා සිල්වත් වීමෙන් පසුවය. එතකොට ගිහි පින්නතුල්ලා පංචශීලයේ තියෙන ශික්ෂාපද 5. ඒ ශික්ෂාපද 5න් එකක් හරි කැඩුනොත් ඔහු ගිහි දුස්සීලයක් වෙනවා. නැවත ප්‍රකෘතිමත් කරගත්තේ නැත්නම් ඔහු දිගටම ගිහි දුස්සීලයි. එතකොට කලිනුත් අපි සඳහන් කළා ලෝකයේ වැඩි ගිහි දුස්සීලය.
එතකොට මේ බොහෝ දෙනා වර්තමානයේ පැවිද්දන්ගේ සීල් ගුණ ගැන සොයන්නට යනවා තමාගේ සීලය ගැන එහෙම අවබෝධයක් නැතිව. ශ්‍රමණ දුස්සීලයාය ගිහි දුස්සීලයා යන දෙදෙනාගෙන් වඩා බියවිය යුත්තේ ගිහි දුස්සීලයාටය. ශ්‍රමණ දුස්සීලයා තමා දුස්සීල වූද අනුන් සුමග යවන්නේකි. අනුන් සීලයේ පිහිටවන්නේකි. අනුන් කුසල ක්‍රියාවෙහි යොදවන්නේකි. ගිහි දුස්සීලයා එසේ නොවේ. ඔහු පින්කම් වළක්වන්නේකි. පව්කම් වලට අනුබල දෙන්නේකි. එතකොට මේ රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ මේ පොත ග්‍රන්ථය ලියන්නේ 1959. එතකොට ඒ කාලේ අප මුලින් සඳහන් කළා ඉතාමත් දරුණු විදිහට මේ භික්ෂුන් වහන්සේලා බොහෝ දුස්සීලයි ආදී වශයෙන් මතිමතාන්තර තිබුණා. ඒ මතිමතාන්තර වලට ගැලපෙන ආකාරයට තමයි මේ ග්‍රන්ථය සකස් කරලා තියෙන්නේ. එතකොට කවදාවත් භික්ෂුව බොහෝ විට කොච්චර සීලෙන් අඩුපාඩු තිබුණත් අන් අයට පේනෙන්නට හරි අන් අය සුමග යවනවා. අනුන්ව සීලේ පිහිටවනවා. කුසල ක්‍රියාවේ යොදවනවා. නමුත් ගිහි දුස්සීල කෙනා එහෙම නෙමෙයි. ඔහු පින්කම් වළක්වනවා. තමන් පින්කම් කරන්නේත් නැහැ. අනුන්ගේ පින්කම් වළක්වනවා. ඒ වගේම පව්කම් වලට අනුබල දෙනවා. තමා කරන පව්කම් බලයෙන් අනුන්ට පුරුදු කරවන්නකි. ප්‍රාණඝාතය කරන දුස්සීලයා අනුන් ලවාතේ කරවන්නට උත්සාහ කරයි. සොරකම් කරන දුස්සීලයා එයට අනුන් සහභාගී කර ගැනීමට උත්සාහ කරයි. බොරු කියන දුස්සීලයා ඒවා ස්ථීර කිරීමට අනුන් ලවාත් බොරු කියවන්නට උත්සාහ කරයි. සුරාපානය කරන දුස්සීලයා අනුන්ට සුරා පෙවීමට බොහෝ උත්සාහ කරයි. මෙන්න මේ පස්පව් වල යොදවන්නට තමන්ගේ වීරකම් හැටියට තමන් ගෞරවනීය කෙනෙක් හැටියට සමාජයට පෙන්වන්නට මේ දුස්සීලයා කටයුතු කරනවා. ඇතැම් ගිහි දුස්සීලයෝ පැවිද්දන් පවා දුස්සීලකම් වලට පොළඹවති. කරුණ මෙසේ හේයින් දුස්සීලයන් දෙදෙනාගෙන් ගිහි දුස්සීලයාම ඊතා නපුරු බව කිය යුතුය. ගිහි බෞද්ධයා නරක වෙන්නේ ගිහි දුස්සීලයා නිසාය. ශ්‍රමණ දුස්සීලයා නිසා ගිහියෙකු නරක වන්නේ කලාතුරකිනි. ඇතැම් ශ්‍රමණ දුස්සීලයෝ සිල්වත් භික්ෂූන්ටද වඩා අනුන්ට යහපත කරති. එසේම අනුන් යහපතෙහි පිහිටවති. එබැවින් බොහෝ ගිහියනට ශ්‍රමණ දුස්සීලයාගෙන් යහපතක්ම සිදුවන බව පරම සත්‍යයකි. ඇතැම් කෛරාටිකයෝ මේ සත්‍ය යටපත් කරමින් තමන් සිල්වතුන් සැටියට පෙනී සිට හැම භික්ෂුවක්ම දුස්සීල කොට කතා කරමින් නූගත් බෞද්ධයන් මුලා කොට භික්ෂූන් වහන්සේගේ තත්වයට තමන් එන්නට තැත්තරති. ඔව්හු සාමාන්‍ය දුස්සීලයන්ටත් වඩා භයානක දුස්සීලයෝය. භික්ෂුන් වහන්සේට ගරු බුහුමන් වැඳුම් පිදුම් කරන කාරණාව ඉවසන් නැති ගිහි පින්වතුන්ලා ඉන්නවා. භික්ෂුන් වහන්සේගේ ලැබීම ඉවසන් නැති ගිහි සමහර පින්වතුන්ලා ඉන්නවා. ඉතින් ඒ අය නිරන්තරයෙන්ම අර බෞද්ධයන් මුලා කරලා භික්ෂුන් වහන්සේගේ තත්වයට තමන් එන්නට තැත් කරනවා. ලෝකයේ බොහෝ සෙයින් සිදුවන්නේ ගිහි දුස්සීලයන් සේවනය කිරීමෙන් ගිහියන් දුස්සීල වීමත්, ශ්‍රමණ දුස්සීලයන් සේවනය කිරීමෙන් ශ්‍රමණයන් දුස්සීල වීමත්ය. ගිහි දුස්සීලයන් ආශ්‍රය කිරීමෙන් පැවිද්දන් දුස්සීල වීමත්, ශ්‍රමණ දුස්සීලයන් ආශ්‍රයෙන් ගිහියන් දුස්සීල වීමත් කලාතුරකින් සිදුවන්නකි. ගිහියන් විසින් විශේෂයෙන් පරිස්සම් විය යුත්තේ ගිහි දුස්සීලයාගෙනි. පැවිද්දන් විසින් පරිස්සම් විය යුත්තේ ශ්‍රමණ දුස්සීලයාගෙනි. ඉද භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ දුස්සීලෝ හෝති පාප ධම්මෝ අසුචි සංකස්සර සමාචාරෝ පටිච්චන්න කම්මන්තෝ අස්සමනෝ සමන පටිඤ්ඤෝ අබ්‍රහ්මචාරි බ්‍රහ්මචාරි පටිඤ්ඤෝ අන්තෝ පූති අවස්සුතෝ කසම්බු ජාතෝ ඒව රූපෝ භික්ඛවේ පුග්ගලෝ jigucchitabbona සේවිතබ්බෝන පෛරුපාසිතබ්බෝ. මේ අංගුත්තර නිකායේ තික නිපාතේන දේශනයකි. මේ ශ්‍රමණ දුස්සීලයා කෙරෙහි පැවිද්දන් විසින් පිළිපැදිය යුතු සැටි දැක්වෙන දේශනයකි. එතනදී බුදුරජාණන් වහන්සේ දුස්සීල පාප ධර්මයෙන් යුක්ත අපිරිසිදු කාය වාක් මනෝ කර්මයන්ගෙන් යුක්ත ඒ වගේම හැඟවිලා වැරදි කරන අශ්‍රමණේක් වෙලා ශ්‍රමණේක් හැටියට ජීවත් වෙන අබ්‍රහ්මචාරියෙක් වෙලා බ්‍රහ්මචාරියෙක් හැටියට ජීවත් වෙන ඇතුළ කුණුණු මෙන්න මේ වගේ පුද්ගලයා ආශ්‍රය නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ශ්‍රමණ දුස්සීලයා ගැනම වදාරන ලද්දක් බව හොඳටම පෙනෙන්නේ අස්තමනෝ සමන පටිඤ්ඤෝ යන වචනවලනි.
මේ දේශනාවෙන් දක්වන්නේ ශ්‍රමණ දුස්සීලයා පිළිකුල් කළ යුතු බව හා සේවනය නොකළ යුතු බවය. ඇතැම් ශ්‍රමණ දුස්සීලයෝ රාජ්‍ය ආදී උසස් අය පහදවාගෙන ඔවුන් හා එක් වී සමාජයේ උසස් තැන් වලට පැමිණ සිටිති. ඔවුන් දක්නා කල්ලි සමහර විට සිල්වත් භික්ෂූන්ටත් ඔවුන් අනුගමනය කරන්නට සිත් විය හැකිය. තථාගතයන් වහන්සේ දුස්සීලයා පිළිකුල් කළ යුතු බව වදාරා ඇත්තේ අනික් භික්ෂූන් එබඳු පුද්ගලයන් අනුගමනය කරන්නට නොසිතුණු පිණිසය. එතකොට ඒ කාරණා පැහැදිලි. ශ්‍රමණ දුස්සීලයන් බොහෝ දුරට රාජ්‍ය ආදී උසස් අය පහදවාගෙන ඒ අය හා එක් වෙලා කටයුතු කරන්න උත්සාහවත් වෙනවා. එතකොට ශ්‍රමණ දුස්සීලයා විදිහට කටයුතු කරනකොට Tamanටත් තත්වයක් ලැබෙනවා කියන අදහස ඇවිල්ලා සිල්වත් භික්ෂූන්ගේ එබඳු පුද්ගලයන් අනුගමනය කරන්නට සිතෙනු පිණිස කටයුතු යෙදෙන නිසා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රමණ දුස්සීලයා ආශ්‍රය නොකළ යුතුයි, පෛරුපාසනය නොකළ යුතුයි, පිළිකුල් කළ යුතුයි කියලා දේශනා කළ තිබෙනවා. ඇතැම් බුද්ධ දේශනාවල නියම අර්ථය ගත හැකි වීමට පිටකත්‍රය පිළිබඳ විශාල දැනුමක් වුවමනාය. මෙයත් එබඳු දේශනාවකි. මේ සූත්‍රයේ ඇති වචන දෙස උඩින් බලා මෙහි අර්ථය ගතහොත් නියම අර්ථය හසු නොවේ. විශේෂ විභාගයක් නැතිව මේ සූත්‍රයේ හැටියට කියතහොත් කියන්නට වන්නේ කවර ආකාරයකින්වත් දුස්සීලයා භජනය නොකළ යුතු කියාය. එසේ අර්ථය ගතහොත් අනුකම්පාවෙන්වත් දුස්සීලයන් සේවනය කිරීමට ඉඩක් නැත. දුස්සීලයන් සිල්වතුන් කිරීම, අසත්පුරුෂයන් සත්පුරුෂයන් කිරීම මේ බුදු සසුනේ කරන්නට ඇති ඉතා උසස් වැඩකි. අසුරු නොකොට දුස්සීලයන් වර්ජනය කළහොත් ඒ නොකළ හැකිය. බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් ශාසනයක් පනවන්නේ දුස්සීලයන් සිල්වතුන් කරන්න. ඒ වගේම දුෂ්ප්‍රාඥයන් ප්‍රාඥයන් කරන්න. ඒ වගේම සතියෙන් අඩු අය සතියේ පිහිටවන්න. ඒ නිසා අනුකම්පාවෙන් දුස්සීලයන් සේවනය කළ යුතුය. ඒ තථාගතයන් වහන්සේ විසින් අනෙක් සූත්‍රයකදී අනුදැන වදාරා තිබේ. චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය පරහිතාය පටිපන්නෝ නෝ අත්තහිතාය නෝ අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය අත්තහිතායච පටිපන්නෝ පරහිතායච ඉමේ කෝ භික්ඛවේ චත්තාරෝ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. බුදුරජාණන් වහන්සේ පුද්ගල කොට්ටාස හතරක් ලෝකයේ මිනිස්යෝ අතර පුද්ගල කොට්ටාස හතරක් ඉන්න බව දේශනා කරනවා. කවුද? තමාගේ යහපත පිණිස පමණක් වැඩ කරන, අනුන්ට යහපත නොකරන තැනැත්තාය. අනුන්ගේ යහපත පිණිස වැඩ කරන, තමාගේ යහපත පිණිස නොපිළිපදින තැනැත්තාය. තමාගේ යහපත පිණිසත් අනුන්ගේ යහපත පිණිසත් ක්‍රියා නොකරන තැනැත්තාය. තමාගේත් අනුන්ගේත් යහපත පිණිස පිළිපදින තැනැත්තාය කියා පුද්ගලයන් 4 දෙනෙකු ඇති බව තථාගතයන් වහන්සේ වදාරා තිබේ. ඒතකොට තමාගේ යහපත පිණිස පමණක් වැඩ කරන, අනුන්ගේ යහපත පිණිස වැඩ නොකරන කෙනා. අනුන්ගේ යහපත පිණිස වැඩ කරනවා, හැබැයි තමන්ගේ යහපත පිණිස වැඩ කරගන්නේ නැහැ. තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස වැඩ නොකරන කෙනා, ඒ වගේම තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස වැඩ කරන කෙනා. මේ විදිහට පුද්ගල කොටස 4යි. බොහෝ ශ්‍රමණ දුස්සීලෝ තමන් දුස්සීල වුවත් අන්‍යයන් සීලේ පිහිටවති. මාපිය උපස්ථාන ආදී යහපත් වැඩවල අන්‍යයන් යොදවති. දාන ආදී පින්කම් වල අන්‍යයන් යොදවති. තථාගතයන් වහන්සේගේ ධර්මයේ ලෝකයට කියා දෙති. එබැවින් ඔව්හු අනුන්ගේ යහපත සිදු කරන්නෝය. ඔව්හු ඉහත කී පුද්ගලයන් 4 දෙනාගෙන් තමාගේ යහපත නොතකා අනුන්ගේ යහපත සිදු කරන පුද්ගලයාට ඇතුළත් වෙති. දුස්සීල වූද ඔවුන් ඇසුරු කරන්නා වූ ගිහි පින්වත් ධර්මයේ දැනගෙන අකුසලයෙන් වළකති. කුසලයේ යෙදිති. යම් පුද්ගලයෙකු නිසා කුසල් අඩු වේ නම්, කුසල් වැඩේ නම් ඒ පුද්ගලයා සේවනය කළ යුතුය. මිනිස්යෝ ආශ්‍රය කරනකොට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොහොමද? යතහාරූපං සාරිපුත්ත පුද්ගලං සේවතෝ අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අභිවඩ්ඩන්ති ඒව රූපං පුද්ගලං සේවිතබ්බා. සාරිපුත්තය පුද්ගලයෙක් සේවනය කරනවා නම් ඒ සේවනය කිරීමේදී අකුසල ධර්ම පිරිහෙනවා නම්, කුසල ධර්ම වැඩෙනවා නම් එබඳු පුද්ගලයෝ සේවනය කරන්න.
යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රයේ වදාරා තිබේ. එබැවින් හැම දුස්සීලයාම අහක දැමිය යුතු නොවන බව දත යුතුය. යම් භික්ෂුවක් ධර්මදේශනය කිරීම ආදී ලොවට යහපතක් කරනවා නම් ඒ භික්ෂුව දුස්සීලයෙකු වද ඔහුගෙන් අන්‍යයන්ට යහපතක් මිස නපුරක් නොවන බව දත යුතුය. ප්‍රතිග්‍රාහකයාගේ දුස්සීලකම, ඒ කියන්නේ දානය ලබන්නාගේ දුස්සීලකම දායකයාටවත් ධර්මදේශකයාගේ දුස්සීලකම බණ අසන්නාටවත් එන්නේ නැති බව දත යුතුය. යම් පුද්ගලයෙකු සේවනය කිරීමෙන් යහපතක් වේ නම් මේ පුද්ගලයා සේවනය නොකළ යුතුයයි කීම අනුන්ගේ යහපත නැති කිරීමකි. ඒ අනුන්ට නපුරක් කිරීමකි. දුස්සීලයන් සේවනය නොකළ යුතු බව දක්වන ඉහතකී සූත්‍රයේ දෙස බලා හැම දුස්සීලයක්ම සේවනය නොකළ යුතුයයි නොකිය යුතුය. ඒ සූත්‍රය දේශනා කර තිබෙන්නේ සේවනයෙන් නපුරක් විය හැකි දුස්සීලයන් සඳහා පමණකි. මොකද මේ අතීත මේ ග්‍රන්ථ ලියන කාලේ වාදයක් තිබුණා දුස්සීල ගිහි පැවිද්දන්ට උපකාර කරන කෙනා අපායට යනවා කියලා. ඒ වාදයේ තියෙන කාලේ තමයි මේ ග්‍රන්ථය ලියවෙන්නේ. ඒකයි මෙච්චර මේ දුස්සීලයා ගැන සඳහන් වෙන්නේ. ප්‍රසිද්ධියේ පව්කම් කරන ගිහි දුස්සීලයා පහසුවෙන් හැඳිනගත හැකිය. දුස්සීලකම සංගවාගෙන සිල්වතුකු සැටියට පෙනී සිටින ශ්‍රමණ දුස්සීලයා ලෙහෙසියෙන් හැඳිනිය නොහැකිය. ඇතැම් දුස්සීලයන් ලෝකයාට පෙනී සිටින්නේ පැවිද්දන් අතුරනුත් උසස් සිල්වතුන් ලෙසය. දුස්සීලයා හැඳිනගත හැක්කේ දීර්ඝ කාලයක් ළඟින් ආශ්‍රය කිරීමෙනි. එසේ දත හැක්කේ ධර්ම විනය දත් අයට පමණකි. මෝඩ බෞද්ධයෝ Taman කියන දෙයට නැමෙන භික්ෂුව සිල්වතුකු ලෙසත් තමාගේ කැමැත්තේ සැටියට නොහැසිරෙන භික්ෂුව දුස්සීලයෙකු ලෙසත් සැලකති. භික්ෂූන්ට පරාජික ඇත්තේ සතරකි. දුස්සීල වන්නේ ඒවාට පැමිණීමෙනි. දැනට මිනිසුන් කියන හැටියට නම් පරාජිකා සිය ගණනකි. මහානකම ගැන කිසිවක් නොදැන, විනය නොදැන, හිතන සැටියට දුස්සීලයයි කියමින් පැවිද්දන්ට ගරිහා කරන අය බෙහෙවින් ගරිහා කරන්නේ සිල්වත් භික්ෂුන් වහන්සේලාටය. ඒ බරපතල පාපයක් බව දත යුතුය. 39 වෙනි ප්‍රශ්නය. සිල්වත් භික්ෂුන් වහන්සේලාට අලජ්ජ දුස්සීල වාදයෙන් ගරිහා කිරීමෙන් කුමක් වේද? භික්ෂුන් වහන්සේලා තමන්ට වරද කරන්න උන්ට පරිගැනීම් වශයෙන් අපරාධ නොකරන සිල්වත් පිරිසක් වන බැවින් උන්වහන්සේලාට ගරිහා කිරීමට අඥානයෝ බිය නොවේති. බොහෝ අඥානයෝ තමන්ගේ පඬිතුකම පෙන්වීමටත් වික්‍රමයේ පෙන්වීමටත් භික්ෂූන් වහන්සේට බණිති. අතීත කතාවකුත් තියෙන්නේ අර අකුරු ගහන ශාස්ත්‍රය, අර විදින ගල් කැට විදින ශාස්ත්‍ර කැටපෝලකින් වගේ. අද කාලේ නම් ඒ කාලේ එහෙම ශාස්ත්‍රයක් තිබිලා තියෙනවා. ඒක ශිෂ්‍යයෙක් ඒ ශාස්ත්‍රය ඉගෙනගෙන දැන් කාටද විදින්නේ? විදින්න කෙනෙක් නැහැ. ඇයි? මිනිස්සුෙකුට විද්දොත් එහෙම නොයි කඩන්තේට්ටන් වලට එහෙම නැත්නම් මේ දඬුවම් වලට මුණ පාන්න සිද්ධ වෙනවානේ. මෙහෙම හිත ඉන්නකොට බොහෝ ඈත කාලේ කතාවක්. පසේ බුදුරජාණන් වහන්සේ නමක් වඩිනවා. එතකොට මේ තරුණයා කල්පනා කළා මේ හාමුදුරුවන්ට නම් කාත් කවුරුත් නැහැ. මේ හාමුදුරුවන්ට නම් කාත් කවුරුත් නැහැ. මේ හාමුදුරුවන්ට විද්‍යයි කියලා පාපිසිතවිල්ලෙතේ. මේ හාමුදුරුවන්ට විද්‍යයි කියලා මේ කාගෙන්වත් දෝෂාරෝපණයක් එන්නේ නැහැ කියලා එල්ලේ අල්ලලා පසේ බුදුරජාණන් වහන්සේ කනට විද්ද. මේ කණෙන් ඇතුල් වෙලා ගල් කැටේ එහා කණෙන් පිට වුණා. පසේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා. ඔහු අවීචියට ඇදගෙන ගියා. එතකොට ඒ අනුව අර භික්ෂුන් වහන්සේලාට මොන ගරිහා මොන දේවල් කළත් එච්චර ප්‍රශ්නයක් නෑ කියලා බොහෝ සමහර අඥානයෝ හිතනවා. ඒවා අසනු කැමති, ඒ කියන්නේ භික්ෂුන් වහන්සේට බණින දේවල් අසනු කැමති අඥානයන්ගෙන් ඔවුන්ට උපකාරත් ලැබෙන බැවිනි. ඇතැම්මෝ ඒ අදම ක්‍රියාව රස්සාවක් කරගෙන සිටිති. අඥානයන්ට සෙල්ලමක් වී ඇතත් එය ඊටා නපුරු වැඩකි. ආපත්‍ය දස ආක්‍රෝෂ වස්තුන්ගෙන් එකකි. එතකොට දස ආක්‍රෝෂ වස්තු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නොඑක් වැරදි වචන කියලා, අපහාස වචන කියලා, නිന്ദා වචන කියලා, දොස් කියන ආකාර 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආපත්‍යත් දස ආක්‍රෝෂ වස්තුන්ගෙන් එකකි. අලජ්ජයෙකුට දුස්සීලයෙකුට වද ආක්‍රෝෂ කිරීමේ චේතනාවෙන් අලජ්ජයයි දුස්සීලයයි කිය ආක්‍රෝෂ කිරීමෙන් දස අකුසල කර්මපත වලින් එකක් වූ පරුසා වාචා කර්මයේ සිදුවේ.
කවර භික්ෂුවකට උවද ගරිහා කිරීමේ පරුසා වාචා කර්මපතේ මහා සාවද්‍ය පාපයක් වේ. බරපතල පාපයක්. සිල්වතෙකුට එසේ කීමෙන් වන පරුසා වාචා කර්මය විශේෂයෙන්ම මහා සාවද්‍ය වේ. ඒ ඊටා බරපතල පාප කර්මයකි. ද්වේ මේ භික්ඛවේ අපායිකා නේරයිකා ඉදමප්පහාය කතමේ ද්වේ යෝ අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ යෝච පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං චරන්තං අමූලකේන අබ්‍රහ්මචරියේන අනුද්ධංසේති ඉමේ කෝ භික්ඛවේ ද්වේ අපායිකා නේරයිකා ඉදමප්පහාය ඉති උත්තක පාළියේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ දේශනෙන් දැක්වෙන්නේ දුස්සීලව සිල්වතෙකු ලෙස සංඝයාට ඇතුළත්ව ඉන්නා තනත්තාය සිල්වතුන්ට දුස්සීලවාදයෙන් චෝදනා කරන තනත්තා යන දෙදෙනම ඒ ප්‍රහාණය නොකළහොත් මරණින් මතු නරකයේ උපදනා බවය. ඒ කියන්නේ දුස්සීලව සිල්වතෙකු විදිහට සංඝයාට ඇතුළත්ව සොරෙන් ඉන්න තනත්තා. ඒ වගේම අනිත් කෙනා තමයි සිල්වතුන්ට දුස්සීලවාදයෙන් චෝදනා කරන තනත්තා. පළවෙනි කෙනා භික්ෂුව, දෙවෙනි කෙනා භික්ෂුවක් වෙන්නත් පුළුවන්, ගිහි කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ දෙදෙනාම ඒ කාරණාව ප්‍රහාණය නැත්නම් ඒ පුරුද්ද අතහැරියේ නැත්නම් අනිවාර්යයෙන්ම නරකයේ උපදින බව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දුස්සීලයත් සිල්වතුන්ට චෝදනා කරන තනත්තාත් යන දෙදෙනාම නරකයේ උපදින්නෝන් වශයෙන් සමානයි. එහි ප්‍රහාණය යනුවෙන් අදහස් කරන්නේ දුස්සීලයා සංඝයාගෙන් ඉවත් වීම හා සිල්වතුන්ට චෝදනා කළ තනත්තා විසින් සිල්වතුන්ගේ සමාව ගැනීමත්ය. සිල්වතුන්ට චෝදනා කිරීමේ ඇති භයානකත්වය කියන ලද දේශනාවෙන් දත යුතුය. මෙකල භික්ෂු සීලය ගැන කිසිවක් නොදන්නා වූ ඇවත් නොවන දේ කුමක්ද, කුඩා ඇවත කුමක්ද, මහා ඇවත කුමක්ද, දුස්සීල වන්නේ කෙසේද කියා නොදන්නා වූ බොහෝ බෞද්ධයෝ කෛරාටිකයන්ගේ කියුම් වලට රැවටි සිල්වත් භික්ෂූන්ට චෝදනා කොට කියන ලද මහා පාපයට හසු වෙති. මේ බුදු සසුනේ සංඝයා කෙරෙහි සිත පහදා දාන ආදී පින්කම් කොට විශාල පිරිසක් සුගතියට පැමිණෙන්නාක් මෙන්ම අසත්පුරුෂයන් අනුගමනය කොට සංගනට ද්වේෂ කොටද සංගනට ගරිහා කොටද විශාල පිරිසක් අපායට යති. සුනෙත්ත, මුගපක්ක, අරණේමි, කුද්දාල, හත්තිපාල, ජෝතිපාල, අරක යන ශාස්ත්‍රවරයන්ගේ ශාසනවලදීද එසේ බොහෝ දෙනා අපායට ගිය බව තථාගතයන් වහන්සේ වදාරා තිබේ. අතීතයේ හිටියා විශේෂ තාපසවරු. බුද්ධ කාලයට කලින් බුදුරජාණන් වහන්සේ මුගපක්ක කියන්නේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ. කුද්දාල කියන්නේත් එහෙමයි. අත්තිපාල කියන්නේත් එහෙමයි. ඒ කාලවල ඒ බෝසතාණන් වහන්සේ ශාස්ත්‍රවරයෙක් හා සමානයි. ඒ තාපසයන් ශිෂ්‍ය පිරිසගෙන් ප්‍රධානියා. ඒ ශිෂ්‍ය පිරිස හෝ තවත් අය ඒ ශාස්ත්‍රවරයන්ගේ ශාසනවලදී ඒ කාලයේදී මෙසේ දොස් කියලා බොහෝ දෙනා අපායට ගිය බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සිල්වතුන්ට ද්‍රෝහිකම් කිරීමේ විපාකය සමහර විට මෙලොවදීමත් ලැබෙන්නේය. මේ විදිහට තමයි සිල්වත් භාවය ගැන දුස්සීල භාවය ගැන සඳහන් කරන්නේ. 40 වෙනි ප්‍රශ්නය. දැන් මාතෘකාව වෙන පැත්තකට යොමු වෙනවා. කර්මය anu කුමක්ද? අපි බොහෝ දෙනා කර්මය කිව්වහම අද කර්මය කියන වචනේ බොහෝ දෙනා භාවිතා කරන්නේ විපාකය කියන වචනයට. කර්මය තමයි කියන්නේ කර්මයක් තමයි සංසාරේ කරපු. නමුත් ඒ පැමිණෙන දුක, පැමිණෙන වේදනාව කර්මයක විපාකයක්. කර්මය කියන්නේ ක්‍රියාව. කර්මය ගැඹුරු ධර්මයකි. එබැවින් මේ බොහෝ දෙනා වරදවා තේරුම්ගෙන සිටිති. බුදු සමයෙහි ප්‍රධාන කරුණක් වන කර්මය ගැන හොඳ දැනුමක් සියලුම බෞද්ධයන් විසින් ඇති කරගත යුතුය. කර්මය ගැන නිර්වෘල් දැනුමක් ඇති කරගත හැකිවීමට අභිධර්මයේ පිළිබඳ තරමකවත් දැනුමක් තිබිය යුතුය. අභිධර්මයේ නොදන්න උන්ට කර්මය හරියට තේරුම් ගැනීම අපහසුය. බොහෝ භික්ෂුන් වහන්සේලාට පවා කර්මය ගැන හරි දැනුමක් නැත්තේ අභිධර්මයේ නොදැනීමේ පාඩුව නිසාය. සාමාන්‍ය ලෝකයා විසින් ක්‍රියාවට හා කරනු ලබන දේටත් කර්මයයි කියනු ලැබේ. එතකොට සාමාන්‍ය ලෝකයා විසින් ක්‍රියාවට කරනු ලබන දේට කර්මය කියලා කියනවා. බුදු සසුනේ කුසල අකුසල කතාවෙහි දාන, ප්‍රාණඝාත ආදී ක්‍රියා සිදු කරන මානසික බලවේගයටත් ඇතැම් මානසික ක්‍රියාවලටත් කර්මයයි කියනු ලැබේ. දන් දීමේ මානසික බලවේගය, ප්‍රාණඝාත ආදී අකුසල් කිරීමේ මානසික බලවේගය. කර්මය anu කුමක්ද යන මේ ප්‍රශ්නයට බුදු සසුනේ කුසල අකුසල කතාව අනුව පිළිතුරු දෙතහොත්
දාන ප්‍රාණඝාත ආදී ක්‍රියා සිදු කරන මානසික බලවේගයත් පාප විරමනාදී ඇතැම් මානසික ක්‍රියාත් කර්ම නම් වේයයි කිය යුතුයි. ඒ කියන්නේ දාන ආදී පින්කම් සිද්ධ කිරීම, ප්‍රාණඝාත ආදී අකුසල් සිද්ධ කිරීම කියන මේ ක්‍රියා සිදු කරන මානසික බලවේගය. එතන මානසික බලවේගය කියන්නේ ක්‍රියාවක් සිදු කරන්නට ගන්නා මානසික උත්සාහය. මනසින් උත්සාහ කරන්නේ නැතුව, මනසින් හිතන්නේ නැතුව ක්‍රියාවක් කරන්නට බැහැනේ. ඒ වගේම පාපයෙන් බැහැර වෙන්න මම මේ පාපයෙන් බැහැර වෙන්නට ඕනේ කියලා පාපයෙන් බැහැර වීමේ මානසික බලවේගය. මේකට කියනවා කර්මය කියලා. දාන ප්‍රාණඝාත ආදී ක්‍රියා සිදු කරන බලවේගයට බුදු සසුනේ විවාහාර වන නාමයේ චේතනා යනුයි. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට චේතනාව තමයි මම මේ දේ කරන්නට ඕනේ කියන ගන්නා වූ බලවත් උත්සාහය සමග ඇතිවෙනා වූ මානසික වේගය, මානසික ක්‍රියාකාරකමට කියනවා චේතනාව කියලා. චේතනාව ගැන ඉදිරියේ විස්තර කරනවා. එය දෙපණක් චෛතසික ධර්මයන් අතරින් එක් චෛතසික ධර්මයකි. චෛතසික ධර්ම 52ක් තිබෙනවා. ඒ චෛතසික ධර්මයන්ගෙන් එක් චෛතසික ඒ 52න් එක් චෛතසික ධර්මයක් තමයි චේතනා කියන චෛතසික ධර්මය. හිතේ යන අර්ථයේ කියවෙන චේත શબ્දයක්ද පාළියේ ඇත්තේ. ඇතමුන් චේතනා යන වචන දෙක අවුල් කරගෙන සිතීමම කර්මයයි වරදවා තේරුම්ගෙන සිටිති. සිත කර්මය නොවන බව විශේෂයෙන් මතක තබා ගත යුතුය. යමක් සිතීම කර්මය නෙවෙයි. ලෝභයක් සිතීම නැත්නම් ලෝභ සහගත අපි කියන්නේ ලෝභ සහගත චේතනාවක් සිතීම. මට මේක ඕනේ. මේක මගේ කියනකොට එතන කර්මයට වඩා වෙනසක් තියෙනවා. මේ සිතීමට වඩා වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ඒක බලවත් බලවේගයක් විදිහට තමයි මේක මගේ කියන චේතනාව සකස් වෙන්නේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි යනු බෞද්ධයන් අතර ප්‍රසිද්ධ ධර්ම පාඨයකි. කර්මයේ පිළිබඳව ඇති තවත් දේශනා නොදන්නා බොහෝ දෙනා ඉහතකී දේශනා පාඨය බලාගෙන හැම තැනකදීම චේතනාව පමණක් කර්මයේ වශයෙන් දක්වති. එයත් මහත් වරදකි. චේතනාව හැර කර්මයේ වශයෙන් ගණන් ගැනෙන තවත් ධර්ම 21ක් ඇත්තේය. බොජ්ජංග ධර්ම 7, මාර්ගාංග ධර්ම 8. ඒ කියන්නේ අරහංග මාර්ග ධර්ම, මාර්ගාංග ධර්ම 8, බොජ්ජංග ධර්ම 7. ඒ වගේම දැඩි ලෝභය, අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටි යන කර්ම 3, අනවිද්‍යා, අව්‍යාපාද, සම්මා දිට්ඨිය යන කාරණා 3 කියන මේ 21ම කර්ම වශයෙන් ගන්නා ධර්මයෝය. එතකොට චේතනාවත් එක්ක කර්ම වශයෙන් ගන්නා ධර්මයෝ 22ක් තියෙනවා. එතකොට සති, ධම්මවිචේ, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියන සත්බොජ්ජංග ධර්මات බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව, අභිධර්මය අනුව කර්මයේ හැටියට තමයි සඳහන් වෙන්නේ. කියන්නේ බලවත් මානසික බලවේග නැත්නම් බලවත් මානසික ක්‍රියා. සතිය කියන්නේ බලවත් මානසික ක්‍රියාවක්. ඒ වගේම ධම්මවිචේ, විරිය, පීති, ධම්මවිචේ කියන්නේ අත්‍තරම් ප්‍රඥාව. සතිය කියන්නේ සිහිය කියන චෛතසික ධර්මය. ඒ වගේම වීරිය චෛතසික ධර්මය. පස්සද්ධි කියන පස්සද්ධිය කියන්නේ සිතෙහි කායෙහි සහැල්ලු බව. ඒ වගේම සමාධි චෛතසික ධර්මය, උපේක්ෂා චෛතසික ධර්මය කියන මෙන්න මේ ඒකග්ගතා කියන්නේ සමාධිය කියන ඒකග්ගතා කියන චෛතසික ධර්මය මේවා කර්ම හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒවා භාවනාවේදී පහළ වුණාම ඒවා බලවත් කුසල කර්ම එකයි භාවනාව බලවත් කුසල කර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සත්බොජ්ජංග ධර්ම පහළ වෙන නිසා. ඊළඟට මාර්ගාංග 8 සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥාව, සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥාවම. එතකොට සංකප්ප කියලා තියෙනවා, සම්මා දිට්ඨි කියලා තියෙනවා, ප්‍රඥා චෛතසිකය. ඊළඟට වාචා කම්මන්ත ආජීව කියන්නේ විරති චෛතසික 3. ඒ වගේම වායාම කියන්නේ වීර්ය චෛතසිකය. ඒ වගේම සති කියන්නේ සති චෛතසිකය, සමාධි කියන්නේ ඒකග්ගතා චෛතසිකය. එතකොට සත්බොජ්ජංග වලත් ඒව ඇතුළත් වෙනවා. එතකොට එතන 8ක් ගන්නවා. ඒ 8 තමයි බලවත් කුසල පාක්ෂික බලවත් චේතනා. මේ කර්ම කුසල පාක්ෂික බලවත් කර්ම ඒවා. නිසා මේ ධර්ම වැඩෙනකොට
ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලයේ වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අන්න ඒ නිසා. ඊළඟට අකුසල චේතනා වශයෙන් කර්ම වශයෙන් අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. දැඩි ලෝභය, බද්ධ වෛරය, මිත්‍යා දෘෂ්ටිය. එතකොට කුසල නැවත චේතනා කුසල කර්ම තුනක් සඳහන් වෙනවා. අනවිද්‍යා, ලෝභයෙන් දුරු වීම, අව්‍යාපාද, මෛත්‍රිය, සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය මාර්ගාංග වලටත් ඇතුළත්. එතකොට අව්‍යාපාද සම්මා සංකප්පයටත් ඇතුළත්. එතකොට මෙන්න මේ තෘෂ්ණාවෙන් දුරු වීම තමයි නැත්නම් ලෝභයෙන් දුරු වීම නැත්නම් දැඩි ලෝභයෙන් දුරු වීම තමයි අවිද්‍යාව අනවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේවත් අයිති වෙන්නේ කර්ම වශයෙන්. එතකොට මේකෙන් අපිට පැහැදිලි වෙනවා සාමාන්‍යයෙන් අපි අකුසල කර්ම නැත්නම් අකුසල සිතිවිලි වල බලවත්භාවය අඩුයි. අකුසල චේතනාවල තමයි බලවත්භාවය වැඩි වෙන්නේ. එතකොට චේතනාවමයි ඒ කියන්නේ අපි යමක් සිතුවට සිතූ පමණින් ඒක බලවත්භාවයටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉදිරියේදී වැටහෙයි. එතකොට චේතනාවක් කියන්නේ තවත් එක කාරණයක්. සෑමතැනදීම මේ දෙවිස්සම කර්ම වන්නේ නොවේ. ඒ ධර්මය කර්ම වන තැන් වෙන වෙනම කිය යුතුය. එතකොට හැම තැනකදීම මේක වෙන්නේ නැහැ. එක ඒ අවස්ථානුකූලව සිතේ බලවත් බලවේගයක් ක්‍රියාකාරී ස්වභාවයක් එක්ක තමයි මේවා කර්ම බවට පත් වෙන්නේ. දැන් කුසලයක් කරනකොටත් සතියක් පිහිටෙනවා. කුසලයක් කරනකොටත් හිතේ එකඟ බවක් ඇති වෙනවා. එතකොට මේ කුසලයේ කිරීම තුළ චේතනා රාශියක් පහළ වෙනවා. ඒ ගැන මෙහිම සඳහන් වෙනවා. චේතනාව තවත් ක්‍රමයකින් තේරුම් ගතහොත් දාන, ප්‍රාණඝාත ආදී ක්‍රියා සිදු කිරීමේ මානසික උත්සාහය චේතනාවයි කිය යුතුය. දස අකුසල කර්මපත වශයෙන් පානාතිපාත, අදින්නාදාන, කාමේසු මිච්ඡාචාර, මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්පප්පලාප යන කර්මපත සත සිදු කරන්නේ චේතනාවෙනි. එබැවින් ඒවායේ කර්මයේ වශයෙන් චේතනාව ගනු ලැබේ. එතකොට බලවත් වෙන්න ඕනේ ප්‍රාණඝාතයක් කරන්න, අදින්නාදානයක් කරන්න, කාමේසු මිච්ඡාචාරයක් කරන්න, සුරාපානයත් මේකට ඇතුළත්. මුසාවාදයක් කරන්න, පිසුනා වාචක කරන්න, පරුසා වාචා, සම්පප්පලාපා. එතකොට මෙන්න මේ කර්ම හත සිදු වෙන්නේ අනිවාර්යයෙන්ම චේතනාවෙන්. ඇයි? බලවත් උත්සාහයක් චේතනාවක් මේකට තියෙන්නට ඕනේ. එබැවින් ඒවායේ කර්මයේ වශයෙන් චේතනාව ගනු ලැබේ. අවිද්‍යා අකුසල කර්මපතේ කර්මයේ වන්නේ චේතනා සම්පයුක්ත ලෝභ චෛතසිකය. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය, තද ලෝභය. සාමාන්‍යයෙන් අපි කාටත් තෘෂ්ණාව තියෙනවා. නමුත් යම් දෙයක් කෙරෙහි යම් කෙනෙක් කෙරෙහි දැඩි ලෝභය. ඒකේ ස්වභාවය තමයි අන් අය එකෙන් ප්‍රයෝජන ගන්නවට, එහෙම නැත්නම් අන් අය ආශ්‍රය කරනවට එහෙම කැමති නැති දැඩි ස්වභාවය. මෙන්න මේවා අවිද්‍යා අකුසල කර්මපතය කර්මපතයක් බවට පත් වෙනවා. ලෝභ චෛතසිකය නිසා. නිකන් ලෝභ චෛතසිකය නෙමෙයි, අර බලවත් චේතනාව සමග ඇතිවෙනා වූ ලෝභ චෛතසිකය. ව්‍යාපාද අකුසල කර්මපතේහි කර්මයේ වන්නේ චේතනා සංප්‍රයුක්ත ද්වේෂ චෛතසිකය. එතකොට ව්‍යාපාද අකුසල කර්මපත අපි දන්නවනේ කර්මයක් වෙන්නේ කර්මපතයක් වෙන්නේ. කර්මපතයක් කියන්නේ බලවත්භාවය. එතකොට බලවත්භාවය තමයි අපායේ උපදවන්නේ. ප්‍රතිසන්දි වශයෙන් එහෙමත් අපිට ගන්න පුළුවන්. ප්‍රතිසන්දි වශයෙන් මේ වගේ බලවත් අකුසල කර්මයක් ඉදිරිපත් වුණොත් චේතනාව බලවත් අකුසල කර්මයක් ඉදිරිපත් වුණොත් ප්‍රතිසන්දි වශයෙන් නිරේට යනවා. එතකොට සාමාන්‍යයෙන් ලෝභ චේතන නැත්නම් චේතනාවක් නොවන සිටිවිල්ලක් පහළ වුණා කියලා ඒ සිටිවිල්ලට වෙන්නේ කුමක්ද? ප්‍රවෘත්ති විපාක. ඒ කියන්නේ අපි දැන් ඉපදිලා ඉවරයිනේ. අපි මේ ආත්ම භාවයේ ඉපදිලා ඉවරයි. දැන් අපට දුකගෙන දෙන්නේ පෙර සංසාරයේ කරන ලද බලවත් අකුසල කර්ම නෙවෙයි. පෙර සංසාරයේ කරන ලද දුර්ලභ අකුසල කර්ම වලින් අපට විපාක දෙනවා. බලවත් අකුසල කර්ම වලින් අපට විපාක දෙනකොට බලවත් විදිහට අපට දුක කියන කාරණේ සකස් කරනවා. මිත්‍යා දෘෂ්ටි අකුසල කර්ම පතේහි කර්මයේ වන්නේ චේතනා සංපයුක්ත දෘෂ්ටි චෛතසිකය. તો මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්නේ චේතනා සංපයුක්ත
ditthi චෛතසිකය, අකුසල චෛතසිකය. දස කුසල කර්මපතයන් අතුරෙන් පානාතිපාත විරති අදින්නාදාන විරති කාමේසු මිච්ඡාචාරා විරති යන කර්මපත තුනේහි අවස්ථාවල හැටියට චේතනාවත් කර්මයේ වේ. සම්මා කම්මන්ත චෛතසිකයත් කර්මයේ වේ. සමහර අවස්ථාවකදී සම්මා ආජීව චෛතසිකයත් කර්මයේ වේ. එතකොට අපි ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ බලවත් කුසල චේතනාවකින්. අදින්නාදානෙන් වැළකෙන්නේ බලවත් කුසල චේතනාවකින්. කාමමිත්‍යාචාරයෙන් වැළකෙන්නේ බලවත් කුසල චේතනාවකින්. මුසාවාද, පරුසාවාද, පිසුනාවාද, සම්පප්පලාපයෙන් වැළකෙන්නේ බලවත් කුසල චේතනාවලින්. එතකොට ඒවා දස කුසල කර්මපත හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ අතර ප්‍රාණඝාත, දත්තාදාන, කාමමිත්‍යාචාර තුනෙන්ම වෙන් වුණාම සම්මා කම්මන්ත කියන අර බලවත් චෛතසික ධර්මයේ සකස් වෙනවා. බලවත් කුසල ධර්මයේ. ඒ වගේම සම්මා ආජීව කියන කුසල ධර්මයක් සකස් වෙනවා. මොකද නිවැරදි ජීවිකාව නිසා. අනවිද්‍යා ඒ කියන්නේ දැඩි ලෝභයෙන් දුරු වීම අකුසල කුසලයේහි කර්මයේ වන්නේ අලෝභ චෛතසිකය. අව්‍යාපාද කුසලයේ කර්මයේ වන්නේ මෛත්‍රී චෛතසිකය. සම්මා දිට්ඨි කුසලයේ කර්මයේ වන්නේ ප්‍රඥා චෛතසිකය. එතකොට මේවා වැඩිපුරම වැඩෙන්නේ භාවනාව තුලින්. දානමය කුසලයේ කර්මයේ වන්නේ චේතනාවය. සීලමය කුසලයේ ප්‍රධාන වශයෙන් කර්මයේ වන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන විරති චෛතසික තුනය. එහි චේතනාවත් අප්‍රධාන වශයෙන් කර්මයේ ලෙස ගණන් ගනු ලැබේ. එතකොට හැමතැනම චේතනාව නෙවෙයි මෙතන සඳහන් කරන්නේ. ඒ චේතනාවක් තිබුණොත් කර්මය සකස් වෙනවා. නමුත් බලවත් භාවයේ සකස් වෙන්නේ මෙන්න මේ කියන ආරෂ්ඨාංග මාර්ගයත්, ඒ වගේම දස අකුසල කර්මපතයත්, දස කුසල කර්මපතයත් මේවා තමයි කර්මපත බවට, ශක්තිමත් කුසල් බවට, අකුසල් බවට පත් වෙලා චේතනාව සකස් වීම නිසා තමයි සතර අපායට හෝ සුගතියට කියන පුනර්භවයක් කරා ගෙන යන්නේ මේ බලවත් කුසල හෝ අකුසල චෛතසික ධර්ම නැත්නම් කර්ම. සාමාන්‍ය භාවනාමය කුසලයේ කර්මයේ වන්නේ චේතනාවය. භාවනාව දියුණු කළ යෝගාවචරයන්ගේ භාවනාමය කුසලයේ චේතනාව හා බොජ්ජංග සතත් මාර්ගාංග 8ත් කර්මයේ වශයෙන් සලකනු ලැබේ. අර මුලින්ම කිව්ව කතාව. එතකොට සියලු දේවල් කාරණා අභිධර්මයේ සඳහන් වෙනවා කාරණා 20ක්. අත්තසාලිනී ద్వාර කතා කියන්නේ ධම්මසංගණී ප්‍රකරණයේ අටුවාවේ මේ ගැන විස්තරයක් තියෙනවා. දැන් සරලව විස්තර කරනවා. මිනිසෙකු විසින් අතින් ගසා කුඩා සතෙකු මරතහොත් ඒ මිනිසාගේ సంతානයේ සතා මැරීමේ උත්සාහය වූ අකුසල චේතනාව පහළ වේ. දැන් මේ ක්‍රියාව කළා. ක්‍රියාව කරන්නේ බලවත් චේතනාව පහළ වෙන්න ඕනේ. ඒ චේතනාව සමග මේ චේතනාවට අනුකූලව සතා අරමුණු කරන සිතක්ද තවත් ඒට උවමනා චෛතසික ධර්ම සමූහයක්ද පහළ වේ. එතකොට සතා මරන්න ඉස්සෙල්ලා හවල් සතා මරන්න ඕනේ කියලා ශනිකව හෝ උපක්‍රමශීලීව හෝ සිතක් පහළ වෙනවා. ඒ සිතට අදාළ සිතුවිලි රාශියක් පහළ වෙනවා. ඒ සියල්ලම පහළ වෙන්නේ චේතනාව හා බැඳී එකම ධර්මයක් සේය. එතකොට අපිට වැටහෙන්නේ අපිට සතෙක් මරන්න හිතුණා කියන කාරණේ විතරයි. නමුත් ඒ සිතත් සමග චෛතසික ධර්ම රාශියක් පහළ වෙනවා. ලෝභ චෛතසිකේ පහළ වෙන්න පුළුවන්, එක්ක ද්වේෂ චෛතසිකේ පහළ වෙන්න පුළුවන්. එතකොට ලෝභයත් ද්වේෂයත් සමග මෝහය තිබෙනවා. මේ ආදී වශයෙන්. ඒ ධර්ම සමූහයේ සිතත් එක් ප්‍රධාන ධර්මයකි. චේතනාවත් ප්‍රධාන ධර්මයකි. ප්‍රදීපයක් දල්වනවාත් සමග එයින් ආලෝකයක් ඇතිවන්නාක් මෙන් ඉහත කී චේතනාදී ධර්ම පිණ්ඩය ඇතිවනවා සමගම අත ඔසවාගෙන ගොස් සත්වයාගේ ශරීරය කරා පමුණවනවා. ඒ කියන්නේ දැන් අපිට හිතෙන්නේ අපිට හිතක් පහළ වුණා කියලා පමණයි. නමුත් ධර්මතාවයේ අනුව චේතනාව පහළ වෙනවා, හිත පහළ වෙනවා, ඊට අදාළ චෛතසික ධර්ම පහළ වෙනවා. හරියට පහනක් නැත්නම් ආලෝකයක් පහනක් දැල්වනකොට ඒින් ආලෝකයක් ඇතිවන්න වගේ අර ඔක්කොම ඒ ධර්ම පිණ්ඩයම නැත්නම් ඒ දහම් කොටස් එකට එකතු වෙලා ඇති වෙනවා සමගව අත එසවෙන්නට පුළුවන් ශක්තියක් ඇති වායුවක් ඇති වෙනවා. වායෝ ධාතුවක් ඇති වෙනවා ශරීරේ. අතහරහා තමයි ඇති වෙන්නේ. එතකොට අතක් ඔසවන්න තරම්
බලවත් චේතනාවක් තියෙනවා. සතෙක් මරන්න හිතුවා කියලා අතීත වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මරනවා කියන බලවත් චේතනාවත් එක තමයි අතීත වෙන්නේ. එතකොට එසෙවෙන්නේ වායෝ ධාතුවත් සමග. එතකොට චිත්තචෛතසික ධර්මات සමග රූපයත් එකතු වෙනවා. රූපය තමයි වායෝ ධාතුව. ඒ වායු වේගයෙන් අත එසවි සත්වයාගේ ශරීරයේ කරා තදින් යන්නේය. අත වේගයෙන් හැපීමෙන් සත්වයාගේ ශරීරය පොඩි වේ. එයින් සත්වයාගේ මරණය සිදුවේ. සත්වයාගේ මරණය වූයේ ශරීරය පොඩි වීම නිසාය. ශරීරය පොඩි වූයේ අත හැපීම නිසාය. අත සත්ව ශරීරයේ කරා ගියේ ශරීරය තුල හටගත් වායු වේගය නිසාය. ඒ වායුව හටගත්තේ මිනිසාගේ సంతානයේ හටගත් සතා මැරීමේ උත්සාහය වූ වදක චේතනා සංප්‍රයුක්ත චිත්තේ නිසාය. එතකොට ඒක අනිත් පැත්ත. මුලට ආවහම අන්තිමට මොකද්ද? වදක චේතනා මරණවා කියන මැරීමේ චේතනාව කියන වදක චේතනාව සමග සකස් වූ හිත තමයි සත්වයා ඝාතනයට හේතු වෙන්නේ. ඒ වායුව හටගත්තේ මිනිසාගේ సంతානයේ හටගත් සතා මැරීමේ උත්සාහය වූ වදක චේතනා සංපයුක්ත චිත්තේ නිසා. සංපයුක්ත කියන්නේ වදක චේතනා සමග. වදක චේතනා සහිත චිත්තේ ඇති නොවුවේ නම් අතගෙන යන වායු වේගය ඇති නොවේ. එතකොට මට සතෙක් මරන්න හිතෙනවා කියලා හිතුවට ඒක චේතනාවක් සකස් වෙන්නේ නැහැ එතන. එතන සිතවිල්ලක් පමණයි. අකුසල් සිතවිල්ලක්. නමුත් මෙතන අත ඔසවන්න තරම් බලවත් චේතනාවක් සකස් වුණේ අකුසල චේතනාව. ඒක තමයි කර්මපතයක් වෙන්නේ. වායු වේගය ඇති නොවුවේ නම් අත සතාගේ ශරීරය කරා නොයන්නේය. අත ශරීරය කරා නොගියේ නම් සතාගේ ශරීරය නොතැලෙන්නේය. ශරීරය නොතලුණා නම් සතා නොමරෙන්නේය. මේ කාරණේ සතාගේ ශරීරයේ තැලීම අත ශරීරය කරා යාම වායු වේගයෙන් අත තල්ලු කිරීම යන මේවා අප්‍රධාන කරුණය. එබැවින් ඒ එකසුදු කර්මය නොවේ. එතකොට සතාගේ ශරීරය තලනවා තමයි. අත ශරීරයේ සතාගේ ශරීරය කරා ගෙනියනවා තමයි. වායු වේගයෙන් අත ඔසවනවා තල්ලු කරනවා තමයි. නමුත් මේ හැම කරුණක්ම අප්‍රධානයි. චේතනාව ඇති නොවි නම් අතගෙන යන වායුවද ඇති නොවේ. අතද සතා කරා නොවේ. සතාගේ ශරීරයේද නොතැලේ. මරණයද සිදු නොවේ. සියල්ලම වූයේ චේතනාව නිසාය. එහි චේතනාවම ප්‍රධානය. චේතනාව කර්මයයි කියන්නේ එහිනි. එතකොට කර්මය කියලා කියන්නේ චේතනාවයි. එහෙනම් චේතනාව නැතුව අර අභිධර්මයේ සඳහන් වන සත්බොජ්ජංගවත් අර මාර්ගාංග 8වත් දැඩි ලෝභ බද්ධ වෛර මිත්‍යා දෘෂ්ටිය, ඒ වගේම සම්මා දිට්ඨිය, මෛත්‍රිය, ඒ වගේම ලෝභයෙන් දුරු වීම කියන මේ බලවත් චේතනා සකස් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ විසින් චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි වදාලේ චේතනාව ප්‍රධාන වන බැවිනි. පහර ලැබූ සත්වයාගේ సంతානයේ වූ මරණය පහර දුන් මිනිසාගේ సంతානය හා සම්බන්ධ වූවක් නොවන නිසා මිනිසාගේ సంతානයේ යම්කිසි විපාකයක් ඇති කිරීමට ඒ මරණය සමත් නොවේ. වදක චේතනාව මිනිසාගේම సంతානයේ ඇති වූ බැවින් ඒ මිනිසාගේ సంతානයේ යම්කිසි අනිෂ්ට විපාකයක් අනාගතයේ ඇති කිරීමට සමත් වේ. එතකොට පහර ලැබූ සත්වයාගේ సంతානයේ වූ මරණය පහර දුන් මිනිසාගේ సంతානය හා සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. ඒ නිසා මිනිසයාගේ సంతාන විපාකයක් දැන් සතෙක් මරුණයි කියලා මිනිසයාගේ సంతාන විපාකයක් සකස් වෙන්නේ නැහැ. නමුත් වදක චේතනාව සහිත මිනිසාගේ సంతානයේ වදක චේතනාව ඇති වූ බැවින් පාර යන සතෙක් නිකන් නොදැනුවත්ව මරුණා කියලා චේතනාවක් සකස් වෙන්නේ නැහැනේ. එතකොට මේ මිනිසාගේ సంతානෙහි වදක චේතනාව ඇති වූ නිසා අර ක්‍රියාකාරකම් ඔක්කොම උනේ. එතකොට එකෙන් අපිට ගන්න තියෙන වදක චේතනාව නැතිව අපි අතින් සතෙක් මරුවා නෙමෙයි මරුණට අකුසලයක් වෙන්නේ නැහැ කියලා අපි දන්නවනේ. ඒ ක්‍රියාකාරකම සිද්ධ වෙන්නේ මේ විදිහට. එතකොට
ඒ సంతානෙහි වදක චේතනාව තිබුණු නිසා තමයි අර ක්‍රියාකාරීත්වයේ සිදු වුනේ. වදක චේතනාව එක්කෝ ව්‍යාපාදය, එහෙම නැත්නම් අවිද්‍යාව. ඔය දෙකෙන් එකක්. එක්ක ද්වේෂයෙන් මරනවා නැත්නම් ලෝභයෙන් මරනවා. එතකොට මේ චේතනාව නිසායි කර්මය සකස් වෙන්නේ. එය අනාගතයේ අනිෂ්ට විපාක, දුක් විපාක ලැබීමට හේතු වෙනවා. ප්‍රාණඝාතය කළ හැකි ක්‍රම බොහෝ ඇත්තේය. හැම ක්‍රමයකින්ම ප්‍රාණඝාතය සිදු කෙරෙන්නේ චේතනාවෙන්මය. නොයෙක් ක්‍රමවලින් කරන ප්‍රාණඝාත කර්ම ගැන විස්තරයක් කරන්නට යතොත් ඉතා දීර්ඝ ලිපියක් ලියන්නට සිදුවන බැවින් ඒ නොකළ හැකිය. මෙහි විස්තර කළ ප්‍රාණඝාත කර්මය අනුව අනික් ක්‍රමවලින් කරන ප්‍රාණඝාත කර්මයන්හිද චේතනා ප්‍රධාන භාවයේ තේරුම් ගත යුතුය. අදත්තා දානාදී කර්ම සිදුවන සැටිත් ඒවායේ චේතනා ප්‍රධානත්වයක් කියන ලද කරුණ අනුව තේරුම් ගත යුතුය. අවිද්‍යා යනු අනුන්ගේ සම්පත් තමාට වේවායයි පවත්නා ලෝභය. එය මනස් කර්මයකි. අවිද්‍යාව ඇතිවන්නේ චේතනාවත් සමගය. එහෙත් අවිද්‍යා අකුසල කර්මයේදී චේතනාව අප්‍රධාන වේ. එබැවින් එහි කර්මයේ වශයෙන් ගැනෙන්නේ ලෝභ චෛතසිකයමය. ව්‍යාපාදයේ යනු අනුන් නැසෙත්වායි උපදනා ද්වේෂය. එයත් උපදනුවේ චේතනාවත් සමගය. එතකොට අනුන්ගේ සම්පත් මට වේවා, මේක මගේ, මේක මට ඕනි කියන දැඩි ලෝභය නැත්නම් අවිද්‍යාව සකස් වෙන්නේ ලෝභ චෛතසිකය නිසා. එතකොට ඒක තමයි චේතනාවත් සමග සකස් වෙනවා කියලා කියන්නේ. චේතනාව අප්‍රධානයි, නමුත් ලෝභය තමයි ප්‍රධාන වන්නේ. එතකොට ව්‍යාපාදේ යනු අනුන් නැසෙත්වායි උපදනා ද්වේෂය. එයත් උපදිනුයේ චේතනාවත් සමග. මට අර පුද්ගලයා එක්ක තරහක් එනවා කියලා කිව්වට ඒක බලවත් කර්මයක්, බලවත් අකුසලයක් වෙන්නේ නැහැ. අකුසලයක් තමයි. නමුත් ඒ තුලින් කර්මපතයක් සකස් වෙලා ප්‍රතිසන්දියක් සකස් කරන්නට අනිෂ්ට විපාකයක්, ප්‍රතිසන්දි වශයෙන් අනිෂ්ට විපාකයක් ඇති කරන්නට හේතු වෙන්නේ නැහැ. එහි කර්මයේ වශයෙන් ගැනෙන්නේද ද්වේෂචෛතසිකය. ඒ කියන්නේ ව්‍යාපාදය. මිත්‍යා දෘෂ්ටි කර්මය යනු වරදවා දක්නා වූ දෘෂ්ටිචෛතසිකය. මිත්‍යා දෘෂ්ටි කර්මෙහිදී චේතනාව අප්‍රධාන බැවින් දෘෂ්ටිචෛතසිකයම කර්ම වශයෙන් ගනු ලැබේ. ඉහත කර්මය කොටින් දැක්වීමේදී ඇතැම් මානසික ක්‍රියායයි කියන ලදුවේ කර්ම වන ලෝභ, ද්වේෂ ආදී චෛතසිකයන් ගැනය. බුදුරජාන් වහන්සේ කර්ම 6ක් දේශනා කරනවා. කර්ම හේතු 6ක්. මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අදෝස, අමෝහ. කුසල පක්ෂයේදී විරති ආදී චෛතසික ධර්ම කර්ම වන හැටි කියන ලද කරුණු අනුව සිතාගත යුතුය. එතකොට ලෝභ චෛතසිකය ඇති වුණොත් එතන චේතනාව අප්‍රධානව කර්මයේ බවට සකස් වෙනවා. ද්වේෂය, මෝහය, අද්වේෂ, අමෝහ, අලෝභ කියන මෙන්න මේවා සමග අර අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන මේවා තමයි. නැත්තම් මෝහය අපිට හැමදාම තියෙනවා. ලෝභය හැමදාම තියෙනවා. ද්වේෂය හැමදාම තියෙනවා. ඉතින් ඒවා තිබුණා කියලා, ඒවා సంతానගතව අපේ තිබුණා කියලා එහෙම වුණොත් අපට කවදාවත් මේ කර්මය සකස් වෙන එක නැති කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒව හැමදාම තියෙන දේවල්. නමුත් බලවත් භාවය කියලා කාරණය බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි, ඒ වගේම අනවිද්‍යා, අව්‍යාපාද, සම්මා දිට්ඨි කියන මේ කාරණා හතරෙන් ඇතැම් මානසික ක්‍රියා කියන තැනේදී මේ කර්මය දේශනා කරන්නේ. 41 වෙනි ප්‍රශ්නය. සත්වයන් විසින් කරන ලද කර්ම යම් කිසි තැනක රැස් වී පවතිනවාද? එසේ නොපවතිනවා නම් නැත්තා වූ අතීත කර්ම වලින් විපාකයක් ඇති කරන්නේ කෙසේද? වර්තමානයේ සමහර විට තියෙන ප්‍රශ්නයක් මේ කර්ම කොහෙද තැන්පත් වෙලා තියෙන්නේ? ඒ වගේම එහෙම දැන් අපි ගිය ජීවිතේ ශරීරය මේ ජීවිතේට ලැබිලා නැහැ. ගිය ජීවිතේ හිත මේ ජීවිතේට ලැබිලත් නැහැ. ගිය ජීවිතේ සම්පූර්ණ කර්මය මේ ජීවිතේට ලැබිලත් නැහැ. නමුත් නොලැබිලත් සත්වයන් කරන කුසල අකුසල කර්ම සංඛ්‍යාත චේතනාදී ධර්ම සිතහා ඉපිද සිත සමගම නිරුද්ධ වෙනවා මිස යම් කිසි තැනක රැස් නොවේ. කර්මයක් ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. මේකත් අනිත්‍ය ධර්මතාවයක්. ගින්නෙන් හට කිසිම තැනක රැස් වෙන්නේ නැහැ.
ගින්නෙන් හටගන්නා ආලෝකය ගින්න ඇති කල්හි මිස ගිනි නිවුණු පසු ඇති නොවේ. එමෙන් ඇතම් හේතුන්ගේ ඵලය හේතුව විද්‍යමාන කාලෙහිම මිස හේතුව නැති වූ පසු ඇති නොවේ. ඒකට හේතුව නිසායි ඵලය සකස් වෙන්නේ. හේතුව නැති වුණොත් ඵලයක් නැති වෙලා යනවා. මේ න්‍යාය අනුව නම් නිරුද්ධ වූ කර්මයෙන් ඵලයක් ඇතිවන්නේ කෙසේද යන ප්‍රශ්නේ නැගිය යුතුය. දැන් කර්මයක් නිරුද්ධයි. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ක්ෂණිකව නිරුද්ධයි. සිතත් නිරුද්ධයි. චේතනාවත් නිරුද්ධයි. නම් කොහොමද මේක සකස් වෙන්නේ? අඹ ඇටයක් රෝපණය කළ කලෙහි අඹ ඵල ඇතිවන්නේ රෝපණය කළ අඹ ඇටයේ දි รา විනාශ වී ගොස් බොහෝ කලක් ගත වූ පසුවය. එතකොට අඹ පැලයක් හටගන්නේ අඹ ඇටයේ දි รา ගිහිල්ලා කාලයක් ගියාට පස්සේ. විද්‍යමාන අඹ ඇටයකින් කිසි කලක අඹ ඵලයක් හට නොගනී. එමෙන් ඇතම් හේතුන්ගෙන් ඵලය ඇතිවන්නේ හේතුව නිරුද්ධ වී බොහෝ කලක් ගත වූ පසුවය. දැන් අඹ ඇටයක් හිටෙව්වහම අඹ ඇටේ දිරාගෙන යනකොට තමයි ඵලය සකස් වෙන්නේ. ඵලය ලොකු වෙනකොට අඹ ඇටේ දිරලා ඉවරයි. එතකොට අර හේතුව කාලයක් ගියාට පස්සේ තමයි ඵලයක් අඹ ඵලය නැවත සකස් කරන්නේ. කර්මයක් ඒ ගණයට අයත් හේතුවකි. සියලුම කර්මයන් තම තමන්ගේ විපාකයේ ඇති කරන්නේ එය නිරුද්ධ වීමෙන් පසුවය. මොකද කර්මයක් චිත්තචෛතසික ධර්මයක්. සිතේ ආයශමයි, චෛතසිකයේ ආයශමයි කර්මයටත් තියෙන්නේ. මොකද චේතනා කියන්නේ චෛතසික ධර්මයක් නිසා. විද්‍යමාන කර්මයකින් කවර කලකවත් ඵලයක් ඇති නොවේ. මේ මොහොතේ කර්මයක් කරලා මේ මොහොත කියනකොට චිත්තක්ෂණ කෝටි ගණන් ගිහිලා ඉවරයි. විද්‍යමාන ක්ෂණයෙහි ඵලය ඇති නොකිරීම කර්මවල ස්වභාවයයි. එතකොට ඒ චිත්තක්ෂණේ කර්මය ඵලය සකස් වෙන්නේ නැහැ. නිරුද්ධ වූ කුසල අකුසල කර්ම වලින් බොහෝ කල් ගත වී ඵල හට ගැනීම ඊටා ගැඹුරු කරුණකි. එතකොට නිරුද්ධ වූ කුසල අකුසල කර්ම වලින් ඵලය සකස් කිරීම ඊටා ගැඹුරුයි. කෙනෙකු අනුකුගෙන් ණයක් ගන්නා කල්හි ණය ගැනීම වූ ක්‍රියාව අනිකා දෙන දෙය අතට ගන්නවා සමග කෙලවර වේ. ඉන්පසු ණය ගැනීම ක්‍රියාව නැත. එතකොට කෙනෙක් අනිකුගෙන් ණයක් ගන්නවා. ණය ගැනීම කියන ක්‍රියාව අනිකා ණය වශයෙන් දෙන දේ අතට ගන්නවා සමග කෙලවර වෙනවා. ණය අරන් ඉවරයි. ඉන්පසු ණය ගැනීමේ ක්‍රියාව නැත. එහෙත් ණයගත් නිසා ගත්තා වූ තනත්තා කෙරෙහි ණය ගෙවි යුතු බව වූ එක්තරා ස්වභාවයක් ඉතිරි වේ. ණයක් නෙගත්තේ. තොන් ණය ගෙවන්න ඕනේ. එතකොට ණය අරන් ඉවරයි. නමුත් ගෙවි යුතුයි කියන ස්වභාවයක් ඉතිරි වෙනවා. එබැවින් ණයගත් තනත්තා එය ගෙවන තුරුම ණයකාරයෙක්ව සිටී. ඔහුට හිමි වී ඇති ඒ ණයකාර ස්වභාවය නැති වෙන්නේ ණය ගෙවූ පසුවය. ණයක් ගත් කල්ලි නැවත ගෙවිය යුතු බව වූ එක්තරා ස්වභාවයක් ණය ගැතියාගේ సంతහන ඉතිරිවන්නාක් මෙන්ම කර්මය කළහොත් එය නිරුද්ධ වූද අනාගතයේ විපාක ඇතිවීමට හේතු වන එක්තරා ස්වභාවයක් කර්මය කළ තැනැත්තාගේ సంతානෙහි ඉතිරි වේ. මේකත් අනිත්‍ය ධර්මයක්. සියලුම කර්ම නිරුද්ධ වන්නේ කර්මකාරී පුද්ගලයාගේ సంతානෙහි මතු විපාක ඇතිවීමට හේතු වන එක්තරා ස්වභාවයක් ඉතුරු කොටය. එතකොට සියලුම කර්ම නිරුද්ධ වන්නේ මතු විපාක ඇතිවීමට සුදුසු එක්තරා ස්වභාවයක් ඉතුරු කළා. සියලුම කර්ම නිරුද්ධ වන්නේ කර්මකාරී පුද්ගලයාගේ సంతානෙහි මතු විපාක ඇතිවීමට හේතු වන එක්තරා ස්වභාවයක් ඉතිරි කොටය. ඒ ස්වභාවය ඉතිරි වී ඇති නිසා අවස්ථාවක් පැමිණි කලෙහි ඒ කර්ම තමාගේ විපාකයේ ඇති කෙරේ. විපාකයේ ඇති කළ හැකි එක්තරා ආකාරයකින් පැවැත්ම කර්මවල එක්තරා ස්වභාවයකි. ණයගත් තැනැත්තාට හිමි වෙන ණය ගැතිකම
අසවල් තැන අසවල් ආකාරයෙන් තිබෙනවාය කියා නොදැක්විය හැකිය. එහෙත් ඒ නැත්තේ නොවේ. කොහේ හරි ලියලා තියන්න පුළුවන්. ලියලා තිබ්බත් නැතත් විනාශ වුණත් නැතත් ණයකාරයා කියන කාරණේ ඉතිරි වෙලා තියෙනවා. එමෙන් නිරුද්ධ වූ කර්මවල මතු විපාක ඇතිවීමට හේතු වන එක්තරා ස්වභාවයක් සත්ව సంతානයේ ඉතිරි වී ඇතත් ඒ අසවල් තැන අසවල් ආකාරයෙන් ඇතේ කියා නොදැක්විය හැකිය. කිය හැක්කේ ඇති බව පමණකි. ලෝකයේ සිටින සෑම මිනිසෙකුටම නමක් තිබේ. නම අසවල් තැන අසවල් ආකාරයෙන් ඇතේ කියා නොදැක්විය හැකිය. උප්පන්න ඇතත් නැතත් නම තියෙනවා. එහෙත් ඒ නැත්තේ නොවේ. ඒ තනත්තා දුටු කල්හි නම කියා අමතන්නේ ඒ තනත්තා නම කියා හඳුන්වන්නේ තිබෙන තැනක් තිබෙන ආකාරයක් නැතත් නමක් ඇති නිසාය. කර්මයන්ගේ පැවැත්මත් නම්වල පැවැත්මසේ සිතාගත යුතුය. නම ඇති තැනක් ඇති ආකාරයක් නොදැක්විය හැකි වන්නාක් මෙන්ම කර්මය ඇති තැනක් එහි පවත්නා ආකාරයක් නොදැක්විය හැකිය. එහෙත් ඒ නැත්තේ නොවේ. මේක තමයි කර්මයේ ස්වභාවය. කර්ම විපාකය පහසුවෙන් දත හැකි කරුණක් නොව ඊටා ගැඹුරු කරුණකි. ඉමේසං ද්වාදසන්නං කම්මානං කම්මන්තරංච විපාකන්තරංච බුද්ධානං කම්ම විපාක ඥානස්සේව යථාව සරසතෝ පාකටං හෝති අසාධාරණං ශාවකේහි යනුවෙන් කර්මහා ඒ වායින් ඇතිවන විපාක ලෝතුරා බුදුවරයන්ගේ කර්ම විපාක ඥානයට මිස ශ්‍රාවකයන්ගේ ඥානයට තත්වාකාරයෙන් ප්‍රකට නොවන බව පටිසම්භිදා මග්ග අටුවාවෙහි දක්වා තිබේ. කම්ම විපාක ඥානයේ තියෙන සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණයි. මේ කර්මය නිසා මේ විපාකය ලැබුණා. මේ කර්මය තවත් ඉතිරිව තිබෙනවා. තවත් විපාකේ ඉතිරිවෙට තිබෙනවා. නැත්නම් කර්මය නිරුද්ධයි විපාකයන් නිරුද්ධයි අහෝසි මේ සියල්ලම හරියටම දේශනා කරන්න පුළුවන්, දකින්න පුළුවන් සරුවඥන් වහන්සේලාට පමණයි. කම්ම විපාකෝ භික්ඛවේ අචින්තයෝන චින්තේ තබ්බෝ යං චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගියස්ස යනුවෙන් මහණෙනි කර්ම විපාකයේ සිටීම නුසුදුසුය. නොසිතිය යුතුය. ඒ සිතන තැනැත්තේ උමතු බවටත් චිත්ත පීඩාවටත් පැමිණේ යයි තථාගතයන් වහන්සේ විසින් අංගුත්තර නිකාය චතුෂ්ක නිපාතේ වදාරා ඇත්තේද කර්ම විපාකයේ ගැඹුරු බව නිසාය. එතකොට කර්ම විපාක ගැන හිතන්න ගියොත් කෙලවරක් නැහැ. මානසිකව පීඩාවක්මයි වෙන්නේ. ලෞතර බුදුවරයන්ට පමණක් ਸਰවාකාරයෙන් දැකිය හැකි කර්ම විපාකය ධ්‍යාන අභිඥා උපදවාගත් උසස් පුද්ගලයන්ට ද තරමක් දුරට දැකිය හැකිය. බුදුදහම ක්‍රමානුකූලව උගෙන කලක්කය භාවිත කිරීමෙන් එය ගැන සිතීම් විමසීම් කළ අයටත් කර්ම විපාකයේ පිළිබඳව සුළු අවබෝධයක් ඇතිවේ. සාමාන්‍ය ජනයා විසින් මෙබඳු කරුණ බුදුරජාන් වහන්සේ කෙරෙහි පවත්නා ශ්‍රද්ධාවෙන්ම පිළිගත යුතුය. ශ්‍රද්ධාව අවශ්‍ය වෙන්නේ මේ වගේ තැන්වලට. බෞද්ධයන්ට ශ්‍රද්ධාවක් වුමනා වන්නේ මෙබඳු කරුණ ඇති නිසාය. යමක් අනුන් කී පමණින් නොපිළිගත යුතුය. තමා විසිනුත් විමසා සත්‍ය බව වැටහුණොත් පමණක් පිළිගත යුතු යන උපදේශය සෑම කරුණකදීම සෑම දෙනා විසින්ම පිළිපැදිය යුතු උපදේශයක් නොවේ. අන්ධයන් විසින් ඇස් පෙනෙන අය කියන දේ පිළිගත යුතුය. Tamanටත් පෙනෙන තුරු නොපිළිගනිමි කියා සිටියහොත් අන්ධයන්ට වන්නේ මහ විපතකි. කාලාම සූත්‍රයේ තියෙන කාරණා හැමතැනටම ගැලපෙන්නේ නැහැ. කාලාම සූත්‍රයේ තියෙන අර බුදුරජාන් වහන්සේට කලින් ඒ කේසපුත්ත නියංගමට පැමිණි පිරිස ප්‍රකාශ කරපු මතිමතාන්තර එකතු කළා මා පිටක සම්පදානේන මා ඉතිකිරාය ආදී වශයෙන් කාරණා රාශියක් පරම්පරාවෙන් ආව පමණින් ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. ඒ දේශනා කරන්නේ පිළිගන්න එපා කුසලයේ අකුසලයේ පිළිගන්න. කාලාම සූත්‍රයේ අපි එක්තරා දවසක විස්තර කළා. එනිසා එතනදී හදාගෙන තියෙනවා වර්තමානයේ නැවත වරක් කියනවා නම් පිටකයෙන් ආපු පමණින් පිළිගන්න එපා කියලා වචනයක් හදාගෙන තියෙනවා. ඉගෙන මතකද? පිටක කියලා සඳහන් කරන්නේ භාජනයට නමක්. බුදුරජාන් වහන්සේ මජ්ක්‍ධිම නිකාය අලගද්දූපම සූත්‍රයේ මා පිටක සම්පදානේන
කුද්දාල පිටකම් ආදාය කියලා වචනයක් දේශනා කරලා තිනවා උදැල්ලකුත් පෙට්ටියකුත් නැත්නම් පැසකුත් අරගෙන කියලා. එතකොට කුද්දාල පිටක කුද්දාල කියන්නේ උදැල්ල පිටක කියන්නේ පැස භාජනය. එතකොට එතන පිටක කියලා සඳහන් කරන්නේ පිටක කියන වචනේ භාජනය. එතකොට සූත්‍ර තියෙන භාජනයට කියන සූත්‍ර පිටකය කියලා. අභිධර්ම තියෙන භාජනයට කියන අභිධර්ම පිටකය කියලා. විනය තියෙන භාජනයට කියන විනය පිටකය කියලා. අතනදී තියෙනවා මා පිටක සම්පදානෙන පිටකෙන් ආව ඵලයට පිළිගන්නට එපා කියලා. එතකොට පිටක කියන වචනේ ත්‍රිපිටකය නිසා හැදිච්ච වචනයක් නෙවෙයි. බුදුරජාන් වහන්සේටත් කලින්ම තිබුණු වචනයක්. නැත්නම් බුදුරජාන් වහන්සේ අර සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයේ කුද්දාල පිටකම් ආදාය උපමාවක් දේශනා කරන අවස්ථාවේ පිටක කියන වචනේ භාවිතා කරන්නේ නැහැ නේ බුදුරජාන් වහන්සේ. මොකද පිටක කියන වචනය ත්‍රිපිටකයේ සකස් වෙන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී 500ක් රහතන් වහන්සේලා සමග. එතකොට පිටක කියන වචනයෙන් කවුරු හරි එහෙම කියනවා නම් ත්‍රිපිටකෙන් ආවට පිළිගන්න එපා කියලා එතන මුලාවක්. මොකද බුදුරජාන් වහන්සේ කාලේ ත්‍රිපිටකයක් තිබුණේ නැහැ. ත්‍රිපිටකය කියලා සකස් කළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා. එතකොට එතන ගන්න ඕනේ පිටක කියලා අතීතයේ තිබුණා වූ ග්‍රන්ථ. ත්‍රිවේද තිබුණා. ඕනතරම් ග්‍රන්ථ තිබුණා බාහිර ශාසනයන්හි. ඒ ග්‍රන්ථ වලින් ආපමණින් ගන්නට එපා කියන කාරණය බුදුරජාන් වහන්සේ අර භාජන කියන වචනේ යොදලා මා පිටක සම්පදානේන කියන වචනේ දැම්මේ. එතකොට එතන බුදුරජාන් වහන්සේ ඒ කාරණා ටික දේශනා කළා ඊළඟට දේශනා කරන්නේ කුසලයේ අකුසලයේ වටහා ගන්න කුසලේ නම් ගන්න අකුසලේ නම් බැහැර කරන්න කියලා. නමුත් ඒ ගැන කාරණාවක් කතා කරන්නේ නැහැ. කෙලින්ම ගන්න යතන පරම්පරාවෙන් ආවට ගන්න එපා, පිටකෙන් ආවට ගන්නට එපා, ආචාර්යවරයාගෙන් ආවට ගන්නට එපා ආදී වශයෙන්. ඒක වැරදි අර්ථකථනයක්. එමෙන් කර්ම විපාකයක් ඇත. පරලොවක් ඇත කියා බුදුන් වහන්සේ වදාළ පමණින් අපට නොපිළිගත හැකිය. ඒවා ඇති බව අපටත් වැටහුණොත් මිස අප පිළිගන්නේ නැතේයි කියා සිටියොත් එයින් ඔවුන්ට වන්නේ මහත් නපුරකි. මේ හැමදෙනම විවේචනය කරන යුගයකි. ඒ කියන්නේ 1959ත් එහෙමයි. විවේචනය කිරීමේ පුරුද්දත් නරක නැත. එහෙත් විවේචනය කළ යුත්තේ තමාට විෂය කරුණු පමණකි. බුද්ධ ආදී මහෝත්තමයන්ට මිස සාමාන්‍ය මිනිසයන්ට අවිෂය කරුණු විවේචනය කරන්නට නොයා යුතුය. තමාට අවිෂය දේ විවේචනය කරන්නට ගොස් කර්ම විපාක නැත පරලොවක් නැත කියා මිත්‍යා දෘෂ්ටිය ගතහොත් එයින් සිදුවන්නේ මරණින් මතු අපායේ වැටීමය. බුද්ධ ආදී විශේෂ පුද්ගලයන්ගේ සාමාන්‍ය මනුස්ස ඥාන ඉක්මවා සිටින විශිෂ්ට ඥානයට පමණක් අසුවන සාමාන්‍ය ජනයාට අවිෂය කරුණු විවේචනය කරන්නට යෑම අනුවණකමකි. විවේචනය කිරීමෙන්ම කෙනෙකු නුවණැතියෙකු ලෙසද නොපිළිගත යුතුය. මෝඩකම වැඩි තරමට වඩා විවේචනය කළ හැකිය. මෙකල සමන්ට අවිෂේදේ විවේචනය කරන්නෝද බොහෝය. ඔවුන්ගෙන් පරිස්සම් වෙත්වා. 42 වෙනි ප්‍රශ්නය. කර්මය සත්‍යයන් කෙරෙහි කොතෙක් දුරට කෙසේ බලපවත්වාද? කර්මය තරම් සත්වයන් කෙරෙහි බලපවත්වන අනිකක් නැතයි කිය යුතුය. කර්මයෙන් සත්වයන් නැවත නැවත ඒ ಜಾතිවල උපදවන බවටත් සත්වයන් උසස් බවටත් පහත් බවටත් රූපවත් බවටත් විරූප බවටත් නුවණැති බවටත් මෝඩ බවටත් දීර්ඝායුෂ්ක බවටත් මන්දායුෂ්ක බවටත් රෝග බහුල බවටත් නිරෝගී බවටත් පොහොසත් බවටත් දුප්පත් බවටත් පමුණුවන බව තථාගතයන් වහන්සේ වදාළසේක. කර්මයෙන් සත්වයන්ට කීර්තියත් ප්‍රශංසාවත් නින්දාවත් වදයත් බන්ධනයත් ලැබෙන බවද තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. සත්වයකට කර්මයෙන් සිදුවන ප්‍රධාන දෙය මරණින් මතු යම්කිසි භවයක ඉපදවීමය. හැම සත්වයකම උපදින්නේ ඔහු විසින් අතීතයේ කළ කර්මයක් විපාක භාවයට පැමිණීම වශයෙනි. මේ ලෝකයේ උප්පත්තිය හැමයි. විශ්වයේ මරණයට ඊතා ලංව ඉන්නා පුද්ගලයා හට ඔහු විසින් අතීතයේ කොට යටපත් වී ඇති කුසල අකුසල කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් හෝ සිහි වේ. සමහර විට කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ ඔහුගේ සිතට පෙනෙන්නට වේ.
කර්ම නිමිති නම් විපාක දීමට මතු වී ඇති කර්මය කිරීමට උපකාර වූ හෝ උපකරණ හෝ වස්තුහුය. તો කර්ම කියන්නේ තමන් කරපු කියපු සිතපු දෙයක්. කර්ම නිමිති කියන්නේ කුසල හෝ අකුසල කර්ම කිරීමට උපකාර වූ කෙනෙක් හෝ එහෙම නැත්නම් උපකරණයක් හෝ උපකාර වූ වස්තුවක් හෝ. ගති නිමිත්ත නම් මතු වී ඇති කර්ම හේතුවෙන් උපදනා ස්ථානයේ ඇති දේවල්ය. මේවායින් කවරක් හෝ මරණාසන්න සත්වයාගේ සිතට වැටහීමෙන් පරණ වූ කර්මය එක්කෙනෙහි කරන ලද්දක් මෙන් අලුත් වේ. මරණ මොහොත කියන්නේ අතහැරෙන මොහොතක්. ඒ වෙලාවේ සිහිය තිබුණත් නැත. සිහිය කියලා අපි සඳහන් කරන ඇහැ කන නාසය දිව ශරීරය වැඩ කරනවා නම් සිහිය වැඩ කරන්නේ නැත්නම් අසිහිය කියලානේ අපි කියන්නේ සිහිය නැහැ කියලා. සිහිය නැහැ කියන්නේ හිත නැහැ කියන එක නෙවෙයි. ප්‍රාණය සකස් වෙන්නේ ආයුෂයයි, උෂ්ණත්වයයි, විඥානයයි. ඔය තුන තමයි ප්‍රාණය පණ කියන්නේ. එතකොට විඥානයක් තියෙනවා නම් ශරීරයේ ආයුෂයක් තියෙනවා නම් උෂ්ණයක් තියෙනවා නම් ප්‍රාණය තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය වැඩ කරන්නේ නැහැ කියලා එතන කර්මයට කර්මඵලයට ප්‍රතිසන්දියට චුතියට ප්‍රශ්නයක් නැහැ. මරණ සත්වයාගේ ඒ භවෙහි අන්තිමට උපදනා සිත නිරුද්ධ වනු සමගම මරණාසන්නෙහි වැටහුණු කර්ම නිමිත්ත ගති නිමිත්තයන්ගෙන් එකක් අරමුණු කෙරමින් ඒ එළඹ සිටි කර්මයාගේ විපාක වශයෙන් දෙවන භවයේහි පළමුවන සිත පහළ වේ. එයට ප්‍රතිසන්දි චිත්තයයි කියනු ලැබේ. එතකොට සිත් පරම්පරාවක්නේ. ඒ සිත් පරම්පරාවේ චුතිසිත ප්‍රතිසන්දි සිත කියලා වෙනම අමුතු සිත් දෙකක් නැහැ. නමුත් නම් දෙකක් දීලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ ශරීරය උපයෝගී කරගෙන මේ ශරීරය තුල පහළ වෙන අවසාන සිත් පරම්පරාව මේ ශරීරය තුල පහළ වෙන අවසාන සිත නතු අවසාන සිත නෙමෙයි අවසාන සිත සකස් වෙන්නේ චිත්ත පරම්පරාවේ අවසාන සිත සකස් වෙන්නේ පරිනිර්වාණයේදී. කවදා හරි දවසක. එහෙනම් මේ ශරීරය උපයෝගී කරන සකස් වෙන චිත්ත පරම්පරාවේ අවසාන හිතට කියනවා මේ ශරීරය තුල සකස් වෙන චුතිසිත කියලා. කර්මානුරූපව ඊළඟ රූපයේ සමග නැත්නම් ඊළඟ භවයේ සමග සකස් වෙනව පළවෙනි හිතට කියනවායි චිත්ත පරම්පරාවෙම නමක් දෙනවා ප්‍රතිසන්දි සිත කියලා. ඒ ප්‍රතිසන්දි චිත්තය ඇතිවීම මරුණා වූ සත්වයාගේ අලුත් භවයකට පැමිණීමය. එයට මල සත්වයාගේ නැවත ඉපදීමයි කියනු ලැබේ. ප්‍රතිසන්දි චිත්තය නිරුද්ධ වීමෙන් පසු විපාක දුන් කර්මයාගේ ශක්තියේ හැටියට කෙටි කලක් හෝ දික් කලක් හෝ අනික් සිතක් නැත්තා වූ සෑම අවස්ථාවෙහිම ඒ පුද්ගලයාගේ సంతානෙහි ප්‍රතිසන්දි චිත්තයෙන්ගත් අරමුණම ගනිමින් ප්‍රතිසන්දි චිත්තයට සමාන සිතක් ප්‍රතිසන්දිය ඇති කළ කර්මයාගේ විපාක වශයෙන් නැවත නැවත උපදින්නේය. ඒ හේතුවෙන් ඔහුගේ සිත් පරම්පරාව නොසිදී පවතින්නේය. එතකොට ප්‍රතිසන්දි චිත්තය ඇති වුණා, වෙනස් වුණා, නිරුද්ධ වුණා. ඊට පස්සේ ඒයින් අදාළව තව සිත් ඇති වෙනවා. දැන් පුනර්භවයේ ප්‍රතිසන්දිය සිද්ධ වුණායින් අනතුරුව අර කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත දැකලා ඒ කර්මයාගේ ශක්තියෙන් ඒ කර්මයේ විපාකයන දැන් මේ විඳින්නේ ප්‍රතිසන්දි වශයෙන්. භවයකට සකස් වුණේ අර කර්මයක් අර කර්මයේ විපාකයක් වශයෙන්. කුසල හෝ අකුසල කර්මයේ විපාකයක් වශයෙන් තමයි ප්‍රතිසන්දි සිත නැත්නම් භවයක් සකස් වුණේ නැවත. ඒකට කියනවා අලුත් ඉපදීම කියලා. එතකොට ඒ භවය දැන් අර චිත්ත පරම්පරාවම තමයි. 아무තුවෙන් වෙනස් වුණේ නැහැ. හැබැයි මූලික අවස්ථාවල් වල ඒ කියන්නේ දැන් මව් කුසක පිළිසිඳ ගැනීමක් කියන්නකො. ඒ මව් කුසේ දැන් ප්‍රතිසන්දි සිත සකස් වුණා. ප්‍රතිසන්දි සිත සකස් වෙලා ප්‍රතිසන්දි සිත වෙනස් වෙලා ප්‍රතිසන්දි සිත නිරුද්ධ වුණාට පස්සේ චිත්ත පරම්පරාව නැති වෙන්න විදිහක් නැහැ. චිත්ත පරම්පරාව නැති වෙන්න හේතුවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? අර ප්‍රතිසන්දි විඥාණය හා සමාන සිත් පෙළක් තමයි නැවත අරමුණු ලැබෙන කම්ම සකස් වෙන්නේ. නැත්තම් චිත්ත පරම්පරාව නවතිනවා.
ඒ හේතුවෙන් ඔහුගේ සිත් පරම්පරාව නොසිදී පවත්නේ. සිත් පරම්පරාව සිඳී ගියහොත් සත්ව ජීවිතයේ කෙලවර වන්නේය. භවයේ ඒයින් කෙලවර වන්නේය. සිත් පරම්පරාව සිඳී ගොස් භවයේ කෙලවර වන්නට නොදී ආරක්ෂා කරන්නේ සිතය. එබැවින් ඒට භවංග චිත්තයයි කියනු ලැබේ. ඒ සත්වයාගේ ප්‍රකෘති සිතය. නින්දෙදිත් අපිට වැඩිපුර ඇති වෙන්නේ භවංග සිත්. ප්‍රතිසන්දි විඥාණය හා සමාන සිත් නමුත් අපිට මතක නැහැ. අපි දන්නේ නැහැනේ. මොකද විඥාණය අක්‍රියයි. විඥාණය ක්‍රියාත්මකයි මම කියන්නේ. අර විඥානයේ සංඥා චෛතසිකය, චේතනා චෛතසික මේව ඔක්කොම නැහැ. නැහැ කියන්නේ අක්‍රියයි. එතකොට අපිට නින්දදි මොනවද උනේ කියලා වැටහෙන්නේ නැහැ. මූල සිත ඒකට කියනවා මුල් සිත කියලා. එබන්දක් ඇති බවක් අපට නොදැනේ. අපට නොඑක් දේ දැන ගැනීමට උපකාර වන්නේ ඒ භවංග චිත්තය. දැකීමට උපකාර වන ඇසට ඒ ඇස නොපෙනෙන්නාක් මෙන් දැනීමට හේවත් නොඑක් දේ දැනගන්නා සිත් ඇතිවීමට උපකාර වන භවංග චිත්තය ඇති බව සැලකිය යුතුය. එතකොට දැකීමට උපකාර වන ඇසට ඒ ඇස නොපෙනෙන්නාක් මෙන් දැනීමට හේවත් නොඑක් දේ දැනගන්නා සිත් ඇතිවීමට. එතකොට ඇහැට නොඑක් දේ දැනගන්නා වූ සිත් පරම්පරාවක් ඇති වෙන්නේ ඒ සිත් පරම්පරාව ඇතිවීමට උපකාර කරන්නේ මේ භවංග සිත. ඒ කියන්නේ සිත් පරම්පරා කඩ නොවි පවත්වා ගන්නන්නේ මේ භවංග සිත. අරමුණක් නැති හැම අවස්ථාවකම අපිට නොදැනුණාට අපේ සකස් වෙන්නේ භවංග සිත. මේ හොඳටම තේරුම් ගත හැකි වීමට නම් අභිධර්මයේ හොඳින් නුගත යුතුය. මේ භවංග චිත්තයත් ප්‍රතිසන්දියගෙන දුන් කර්මයාගේම විපාකයකි. එබැවින් සත්වයා භවයේ උපදින්නේ උපන් භවය කලක් නොසිඳී පවත්නේ යම් කිසි එක් කර්මයකින් බව දත යුතුය. ඒකට කියනවා ජනක කර්මය කියලා. එතකොට සත්වයා ප්‍රතිසන්දිය ලබන්නේ ප්‍රතිසන්දියගත් පසු මරණ මොහොත දක්වාම අර චිත්ත පරම්පරාව සකස් කරන්නේ මොකක්ද? ප්‍රතිසන්දි චිත්තේ සහ කර්මයේ ශක්තිය. මේ අපි දුවන්නේ ප්‍රතිසන්දියේදී චුතිසිතේදීගත් කර්මයේ ශක්තියෙන් තමයි අපි බුදුවන්නේ. මේ ජීවිතේ අපි දක්ෂ වුණා, දෙවියෙක් වුණත්, මිනිස්සෙක් වුණත්, කවුරු වුණත් දක්ෂ වුණා. කවුරු හරි අපි දන්නේ නැහැ හරියටම කවුද කියලා. අපි දක්ෂ වුණා කුසල් බලවත් කුසල චේතනාවක් සමග ප්‍රතිසන්දි මේ චුතිසිතක් සකස් කරගන්න හෝ සකස් වෙලා හෝ. ඒකයි මේ වගේ ජීවිතයක් ලැබුවේ. කුසල කර්මයකින් උපන් තැනැත්තාට ඒ කර්මයේ ශක්තියේ හැටියට ඒ જાතියේදී බොහෝ ඌ හෝ මද ඌ හෝ සැප සම්පත් ඒ කර්මයෙන් ඇති කරනු ලැබේ. එතකොට අපිට මේ ප්‍රධානම බලපාන්නේ ජනක කර්ම ශක්තිය. ප්‍රතිසන්දි කර්ම ශක්තියයි මේ බලපාන්නේ. අකුසල කර්මයකින් උපන් සත්වයා හටද ඒ කර්මයේ ශක්තිය හැටියට ඒ කර්මෙන් බොහෝ ඌ හෝ මද ඌ හෝ දුක් කරදර ඇති කරනු ලැබේ. ඇට බොහෝ ගණනක් එක් වී මහත් එක් ගසක් ඇති නොකරන්නාක් මෙන් කර්ම බොහෝ ගණනක් එක් වී එක් උප්පත්තියක් ඇති නොකෙරේ. එක කර්මයකින් තමයි විපාක වශයෙන් මේ උපත ලබලා තියෙන්නේ. සෑම කල්හිම එක් භවයක උත්පත්තිය සිදු කරන්නේ එක් කර්මයකිනි. සියලුම සත්වයන්ට කුසල වූද අකුසල වූද බොහෝ අතීත කර්ම ඇත්තේය. කුසල වූ හෝ අකුසල වූ හෝ යම්කිසි එක් කර්මයකින් උපන් සත්වයෙකුට ඒ භවයේදී ඒ අවස්ථාවවලදී ඔහු විසින් අතීතයේ කළ බොහෝ කුසල අකුසල කර්මවල විපාකද ලැබෙන්නේය. එතකොට අපි එක් කර්මයකින් ඉපදුනාට අතීත කුසල අකුසල විපාක අපට ලැබෙනවා. ඇයි? අපි කර්මයක් සහිත සිතකින් උපදුණු නිසා. එක් කර්මයකින් උපන්නා වූ පුද්ගලයෙකුට ඔහුගේ ජීවන කාලයේදී තවත් කුසල අකුසල කර්මයන්ගේ විපාක ලැබෙන්නේ තවත් හේතුන් අනුවය. එතකොට එක් කර්මයකින් ඉපදුනාට ඔහුට ජීවිත කාලය පුරා අනන්ත අපරිමාණ කුසල අකුසල කර්මයන්ගේ විපාක විඳින්න තියෙනවා. ලැබෙනවා. ඒවට තවත් හේතුන් තියෙනවා. අර කර්මය විතරක් නෙමෙයි. වී ඇටයක තවත් වී ඇට ඇති කිරීමේ ශක්තියක් ඇත්තේය. එහෙත් වී ඇටයක් තවත් වී ඇට නැමැති ඵල ඇති කිරීමට සමත් වන්නේ උපකාරක හේතුන් ලැබීමය. බාධක හේතුන් නොපැමිණීම යන කරුණු දෙක අනුවය. වී ඇටයක් තිබූ පමණින් වී ඇට ඇති වෙන්නේ නැහැ. උපකාරක හේතුන් ලං කරන්න ඕනේ, බාධක හේතුන් ඈත් කරන්න ඕනේ. ජලය සහ පොහොර ඇති බිම වී ඇටයකට ඵල ඇති කිරීමට උපකාරක හේතුය. ජලයයි පොහොර ඇති බිමයි.
අධික වර්ෂාව නියඟ ආදී වී ඇටයට බාධක හේතුය. ඵල ඇති කිරීම සඳහා වී ඇටයක ඇත්තා වූ බලය ඊතා සුළුය. එබැවින් උපකාරක හේතු නොලදහොත් එය ඵලය ඇති කිරීමට සමත් නොවන්නේය. උපකාරක හේතුන් ලදද බාධක හේතුවක් පැමිණියහොත් එකල්ලිද එය ඵලය ඇති කිරීමට සමත් නොවන්නේය. උපකාරක හේතුන් ලැබීමය බාධක හේතුන් නොපැමිණීම යන මේ කරුණු දෙක සම්පූර්ණ වුවද කාලයේහි මිස අකාලයේහි ඵල ඇති කිරීමටද සමත් නොවන්නේය. එබැවින් ඊටාම බලවත් කුසල අකුසල කර්මයන් හැර සාමාන්‍ය කුසල අකුසල කර්මයන් තම තමාගේ ඵල ඇති කරන්නේ උපකාරක හේතුන් ලැබීමය බාධක හේතුන් නොපැමිණීම යන මේ කරුණු දෙක අනුවය. ඒකයි අර මුලින්ම සඳහන් කළේ ප්‍රතිසන්දි චිත්තයක් නැත්නම් චුතිසිතේදී කර්මය සමග බලවත් ජනක කර්ම ශක්තියකින් තමයි උපත සකස් වෙන්නේ. ඊට පස්සේ ඇතිවෙන්නා වූ කුසල අකුසල කර්මයන්ගේ විපාක බාධක ධර්ම හින්දා නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම සම්පත්‍ති කර නැත්නම් අවශ්‍ය කරුණු හින්දා ඇති වෙන්නත් පුළුවන්. ගති සම්පත්තිය, උපදි සම්පත්තිය, කාල සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය යන මේ කරුණු සතර කුසල කර්මයන් හට තමන්ගේ විපාක ඇති කිරීමෙහි උපකාරක හේතුහු වෙති. අකුසල කර්මයන්ගේ විපාක ඇතිවීමට බාධක හේතුහු වෙති. ගති, උපදි, කාල, ප්‍රයෝග කියන සම්පatti හතර. ගති විපත්තිය, උපති විපත්තිය, කාල විපත්තිය, ප්‍රයෝග විපත්තිය යන මේ කරුණු සතර අකුසල කර්මයන් හට ඒවායේ විපාක ඇති කිරීමෙහි උපකාරක හේතුය. කුසල කර්මයන් හට ඒවායේ විපාක ඇති කිරීමෙහි බාධක හේතුය. අර අනිත් පැත්ත. ගති, උපදි, කාල, ප්‍රයෝග කියන විපත්ති කුසල කර්මයන් හට ඒවායේ විපාක ඇති කරන්න බාධක කරනවා. අකුසල කර්මයන්ට ඒවායේ විපාක ඇති කරන්න මොකද කරන්නේ? සහාය දෙනවා. ගති සම්පatti යනු කුසල කර්ම බලයෙන් ලබන යහපත් ආත්ම භාවයයි. ප්‍රතිසන්දි විඥානය ජනක කර්ම ශක්තිය කුසල කර්ම ශක්තියක් චුතිසිතේදී අරමුණු. ඒ බලයෙන් මිනිසෙක් හෝ දෙවියෙක් වුණා. මිනිසෙකු වීම හා දෙවියෙකු වීම ගති සම්පත්තියය. මිනිස්ව දෙවිව ඉපදීම වශයෙන් යහපත් ආත්ම භාවයක් ලබා සිටින්නහුට ඒ ගති සම්පත්තිය නිසා අතීතෙහි කළ නොයෙක් කුසලයන්ගේ විපාක ලැබෙන්නට වන්නේය. ඒ ගති සම්පත්තිය නිසා ඔහුට ඇත්තා වූ අකුසල කර්මයන් හට විපාක දීමට ඒ කාලයේදී ඉඩ නොලැබෙන්නේය. එතකොට අතීතයේ කරපු බලවත් අකුසල කර්ම වලට විපාක කුඩා කුඩා අකුසල කර්ම වල විපාක ලැබෙන්න පුළුවන්. බොහෝ දුරට දැන් තියෙන උපත නිසා, මනුෂ්‍ය හෝ දිව්‍ය කියන උපත නිසා ඒ උපතට අර සම්පත්‍තිකර ධර්ම, ඒ කියන්නේ බුද්ධ ශාසනයක් තියෙන කාලයක ගත්තොත්, ඒ වගේම ශ්‍රද්ධාව ඇති මිනිසෙක් වශයෙන් උපත ලැබුවොත් සම්පත්‍තිකර ධර්ම බලවත්. ඒ නිසා අතීත අකුසල කර්ම වලට විපාක දෙන්න තියෙන අවස්ථා අඩුයි. උපදි සම්පත්තිය යනු හොඳින් වැඩුණා වූ අංග සම්පූර්ණ වූ සෝබන ශරීරය. උපදි සම්පත්තිය ඇති කලෙහි කුසල කර්මයන් විපාක දීම් වශයෙන් ගිය තැනදී සැලකිලි ලැබෙන්නේය. ඒ අවස්ථාවලදී ඒ උපදි සම්පත්තිය නිසා අකුසල කර්මයන් හට විපාක දීමට අවකාශ නොලැබේ. නාටු බල්ලයි බූල් බල්ලයි ගත්තහම නේද? ඒක උපදි සම්පත්තිය. බූල් බල්ලට සැලකිලි වැඩි. කවුරුත් වඩා ගන්නවා, ආදරය කරනවා, කෑම දෙනවා, නාවනවා, පීරනවා, ඔක්කොම කරනවා. පැය 4ක් විතර යනවලු බල්ලව පිරිසිදු කරලා නේද? එහෙම දන්නවා මේ රටේ. ඉතින් ඒ නිසා ඒක උපදි සම්පත්තිය නිසා. උපදි විපත්තිය තියෙන අර නාටු බල්ලට කවුරුත් දැක්කහම ගහලා එලවන්නමයි හිතෙන්නේ. කාල සම්පත්තිය යන හොඳ ආණ්ඩුවක් ඇති, හොඳ මිනිසුන් නැති, හොඳ ඍතු ගුණය ඇති, ධන දහන්නේ සුලභ කාලය. දුටුගැමුණු ආදී රජ කාලය. එබඳු කාලයක උපන්නහොට ඒ කාල සම්පත්තිය නිසා දුබල වූද කුසල කර්මයන්ගේ විපාක ලැබෙන්නට වන්නේ. පොඩි කුසල කර්ම වල විපාක ලැබෙනවා. ඒ කාලයේදී අකුසල කර්මයන් හට විපාක දීමට ඉඩ නොලැබෙන්නේය. ප්‍රයෝග සම්පත්තිය යනු පව්කම් වලින් වැළකීම හා දානාදී යහපත් ක්‍රියා කිරීමය.
මේක තමයි විශේෂය. මොකද දැන් ගති සම්පත්තිය ලැබලා ඉවරයි. උපදි සම්පත්තිය ඉතින් ආයි ලස්සන වෙන්න කාලයක් නැහැනේ. ඒකත් ලැබලා ඉවරයි. ඊළඟට කාල සම්පත්තියක් දැන් ඉතින් 아무තුවෙන් කාලයක් නැහැ. දැන් අපට කුසල කර්ම විපාක තව ළඟා කරගන්න අවශ්‍ය නම් ප්‍රයෝග සම්පත්තිය තමයි අවශ්‍ය වෙන්නේ. මොකද්ද? පව්කම් වලින් වැළකීම සහ දාන ආදී කුසල ක්‍රියා වැඩියෙන් කිරීම. ප්‍රයෝග සම්පත්තිය ඇති කල්ලිද ඒ නිසා දුබල වූද කුසල කර්මයන්ගේ විපාක ලැබෙන්නේය. පැවිද්දන්ට ගරු බුහුමන් ලැබෙන්නේ පූජා සත්කාර ලැබෙන්නේ ඒ අයගේ අතීත කුසල් නිසාය. එහෙත් ඒවායේ විපාකය ලැබෙන්නේ සිල් රැකීම නැමැති ප්‍රයෝග සම්පත්තිය නිසාය. දහමින් කල්යවන යහපත් ක්‍රියා කරන ඇතැම් ගිහියන්ටද නොඑක් විටේ ප්‍රයෝග සම්පත්තිය නිසා පොදු ජනයාගෙන් හා රාජාදීන්ගෙන් නොඑක් සැලකිලි ලැබෙන්නේය. ඒ සැලකිලි ප්‍රයෝග සම්පත්තිය නිසා ලැබෙන කුසල කර්ම විපාකයෝය. ප්‍රයෝග සම්පත්තිය ඇති කල්ලි ඒ නිසා ඇතැම් අකුසලයන්ට විපාක දීමට ඉඩ නොලැබෙන්නේය. ඒ නිසා දැන් තියෙන එකම දේ තමයි ප්‍රයෝග සම්පත්තිය දියුණු කරගන්නා කාරණේ. ගති විපත්ති යනු අපාය භවය. තිරස්චීන භවාදී අපායට අයත් භවයක උපන්නහොට ඒ අවස්ථාව අකුසල කර්ම වලට විපාක දීමට හොඳ අවස්ථාවය. එබැවින් අපායක උපන් සත්වයාට ඒ අවස්ථාවේදී දුබල වූ අකුසල කර්මය විපාක දෙන්නාහ. ඔහුට බොහෝ කුසල් ඇතත් ඒ කාලයේ ඒවායේ විපාක නොලැබෙන්නේය. ලැබෙතත් ලැබෙන්නේ බලවත් වූ කුසලයකින්ද ඊට අල්ප විපාකයකි. ඊට අල්ප විපාකයක්. එතකොට මේවා යටපත් වෙනව නෙවෙයි. අල්ප විපාකයක් කියවම අනිත් ටිකට මොකද වෙන්නේ කියලා හිතනවනේ. මේවා අහෝසි වෙනව නෙමෙයි යටපත් වෙනවා. අහෝසි වෙන්නේ යටපත් වෙනවා. උපදි විපත්ති යන ශරීරයේ යහපත් නොවීමයි. විරූපී බව, අත්පා සුන් බව, කොර බව, අන්ධ බව, ගොළු බව, බිහිරි බව, පරංගිලාදුරු ආදී දීර්ඝ කාලයක් පවත්නා රෝගයකින් පෙළෙන බව යනාදී. බලවත් කුසල කර්ම ඇතද උපදි විපත්තියේ සිටියවට උපදි විපත්තිය නිසා ඒවායේ විපාක නොලැබෙන්නේ. රජ වීමට සුදුසු පින් ඇතිව රාජ කුලයේ ඉපදී සිටියත් සමහර විට උපදි විපත්තිය නිසා රජකම නොලැබී යන්නේය. රජ කුලයේ ඉපදුනත් අන්ධන රජකම ලැබෙන්නේ නැහැ. උපදි විපත්තියේ සිටියවට දුබල වූ අකුසල කර්ම විපාක දෙන්නාහ. කාල විපත්තිය යනු නරක කාලය. හොඳ පාලකයන් නැති කාල. යුද්ධ පවත්නා කාල. නරක මිනිසුන් අධික අපරාධ බහුල කාල. දුර්භික්ෂ කාල ආදී නරක කාලයෝය. නරක කාලවල ජීවත් වන්නවට ආහාර පාන වස්ත්‍ර ආදී වස්තුන් ලැබීමට නිසිපින් නැත්තේද කාල විපත්තිය නිසා ඒවා නොලැබෙන්නේය. ලැබෙදත් ලැබෙන්නේ අල්ප වශයෙනි. අති ප්‍රණීත භෝජනයක් ලැබීමට නිසිපිනෙන් සමහර විට විපත්ති කාලයේදී ලැබෙන්නේ අල ටිකක් පලා ටිකක් වැනි අමනෝඤ්‍ය භෝජනයකි. හොඳ කාලයේදී විපාක දීමට තරම් ශක්තියක් නැති දුබල අකුසල කර්මයෝද කාල විපත්තියේදී විපාක දෙන්නාහ. ප්‍රයෝග විපත්ති යන සූදුව මද්දපාන සොරකම කාමමිත්‍යාචාරය යනදී පව්කම් වල යෙදීමය. ශරීරය හා ජීවිතය පරිස්සම් නොකිරීමත් ප්‍රයෝග විපත්තියය. ප්‍රයෝග විපත්තියෙහි සිටියවට අතීත කුසල බලයෙන් ලැබිය හැකිව තිබෙන උසස් තනතුරු ගරු බුහුමන් ආදී නොඑක් විට නොලැබී යන්නේය. ධනවත් වීමට සුදුසු පින් ඇත්තේද දිලිඳු වන්නේය. දීර්ඝායුෂ වීමට පින් ඇත්තේද අල්පායුෂ්ක වන්නේය. ප්‍රයෝග විපත්තියේ සිටි තනත්තා දුර්වල වූද අතීත අකුසල කර්ම වලින් දිලිඳු බවටත් රෝගී බවටත් මරණයටත් පමුණවනු ලබන්නේය. තත්වයෙන් පිරිහෙරලනු ලබන්නේය. තව කීටි ප්‍රශ්න දෙකක් තියෙනවා. 43 වෙනි ප්‍රශ්නය. කර්මයෙන් සත්වයා උපදිනවා නම් සත්වයකු නැතිව මුලින් කර්මය ඇති වූයේ කෙසේද? මුලින් ඇති වූයේ සත්වයාද කර්මයේද? කර්මවාදයේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කර්මය දුරු කිරීම නැත්නම් අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍රශ්නයක්. කර්මයේ ඉස්සෙල්ලා ඇති උනේ සත්වයාද ඉස්සෙල්ලා ඇති උනේ. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීජයෙන් ගස හට ගන්නා බව හැම දෙනාම පිළිගන්නා සත්‍යයකි. ගසින් බීජ හට ගන්නා බවත් එවැනිම සත්‍යයකි. බීජයක් නැතිව ගසක් නොහට ගන්නා බවත් ගසක් නැතිව බීජ නොහට ගන්නා බවත් සත්‍යයයි. එමෙන් කර්මයේ හා සත්වයාගේ මුල කුමක් වුවත් කර්මයෙන් සත්වයා උපදනා බව සත්‍යයකි. බුදු සමයෙහි මෙම කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්වයාගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතු වන කර්ම කිරීමෙන් වැළකී සැපයට හේතු වන කර්ම කොට
සත්වයාට සුවපත් වීම පිණිසය. ඒ සිදු කර ගැනීමට කර්මයේ හෝ සත්වයාගේ මුල සොයා ගැනීමක් වුමනා නැත. බීජයෙන් ගසින් බීජයක් හට ගැනීම වශයෙන් පවත්නා වූ බීජ වෘක්ෂ පරම්පරාවේ මුලක් නොලැබිය හැකිය. එහි මුල සොයන්නට තත් කරන්නා වෙහෙසට පත්වනවා මිස ඔහුට කවදාවත් එහි මුල නොසෙවිය හැකිය. එමෙන් කර්මයෙන් උපදනා සත්වයාගේ මුල සොයන්නට යාමෙන් සොයන තනත්තා වෙහෙසට පත්වනවා මිස ඔහුට කවදාවත් සත්වයාගේ මුල නොසෙවිය හැකි වන්නේය. එබැවින් කර්ම විපාක දෙක ඇති බවමුත් එහි මුලක් නොවදාළසේක මුල සෙවීම අනුමතද නොකලසේක. ඒ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්ද වෙන ප්‍රශ්න. එක පැත්තකටවත් උත්තර දෙන්නේ නැහැ. 44 වෙනි ප්‍රශ්නේ යම් කිසිවෙකු විසින් ලෝකයක් සත්වයාත් මුලින් මවන ලද්දේයයි යනු පිළිගත හැකිද? දෙවියන් විසින් ලෝකයක් සත්වයාත් මවන ලද්දේ යන මතය ලෝකයේ සත්වයාගේ පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට එය නොදක වෙහෙසටපත් ඇතමුන් විසින් කරන්නට දෙයක් නැති කමින් අන්තිමට ඇති කරගත් හැඟීමක් මිස සත්‍යයක් නොවේ. සාධන වඩුවෙකු නැතිව ඉබේම පුටුවක් ඇති නොවිය හැකිවාක් මෙන් මේ ලෝකේ සත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇතිවිය නොහැකියයි ඔවුහු ගත්ත. ඒ න්‍යායේ පිහිටා ලෝක නිර්මාපකයා සෙව් ඔවුහු දෘශ්‍යමාන නිර්මාපකයෙකු නොදක අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයෙකු ඔවුන්ගේ සිතින් මවාගත්ත. ලෝකයක් සත්වයනොත් මැවීමට තරම් මහා බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ. පුටුව පිළිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූහ. ඒ ගැන සිතුවා නම් පුටුවේ නීතිය අනුව ලෝකයේම වූ දෙවියා මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් දේව පරම්පරාවේ මුල නොදකිය හැකි බවත් පෙනී ඒ වාදයේ බිඳී යනවා ඇත. තවත් ක්‍රම කීපයකිනුත් නිර්මාණවාදය ඇති වූ බව බ්‍රහ්මජාල සූත්‍රයේ වදාරා ඇත්තේය. ඉතින් ඒ අනුව අපිට පැහැදිලි වෙනවා කර්මය කියන කාරණය බුදුරජාණන් වහන්සේ මොනතරම් සූක්ෂමව අවබෝධ කළාද දේශනා කළාද කියන කාරණය නිසා මේ කර්මය කර්මඵල කියන මේ ස්වභාවය සංසාරයේ සමග එකට බැඳී තියෙන ස්වභාවයක්. ඒ ස්වභාවය අවබෝධ කර ගැනීමම එක්තරා මට්ටමකින් අපට මේ සතර දුක් කෙලවර කරන්නට මහත් වූ ශක්තියක් බලයක් වෙනවා. එනිසා ඒ සඳහා ඔබ හැම දිනාටම ඒකාන්තයෙන්ම අවස්ථාව ලැබේවා. වහවහාම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල ශක්තිය උත්තම පාරමී ශක්තියක් වේවා කියලා විශේෂයෙන් ප්‍රාර්ථනා කරගන්න. මේ අවස්ථාවේදී චිත්තසංතාන පිරිසුදු භාවයෙන් යුක්තව ගොඩනගා ගන්නට යෙදෙන සකල විපුල කුසල ශක්තිය අනුභවයෙන් ශ්‍රීමත් සම්මා සම්බුද්ධ ශාසනය නිරුපද්‍රිතව නිරාකුලව නිර්මලව බොහෝ කාලයක් පවතිවා වැජබේවා බැබලේවා කියලා ප්‍රාර්ථනා කරමු. එවැගේම අපවත් සේවතල අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රතෝ බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසල ශක්තිය උත්තම පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.